ආයිබෝවන් එහෙනම් අපි කලින් පාඩමේ කතා කළේ ලෝහවල ප්‍රතික්‍රියතාව ගැන. ලෝහවල ප්‍රතික්‍රියතාව ගැන. පුතේනි මේට කලින් මේ පාඩම ඔයාගේ අතටපත් වෙන්න තිබුණේ. මේකේ මේ පාඩමේ රසායනික ප්‍රතික්‍රියාවේ මේ අදාළ පාඩමේ මුල් කොටස් දෙක ඔයාට මේ දීලා දැන් ගොඩක් කල් වෙනවා. මේ කොටස ගන්න මේක මම වීඩියෝ කළා කලින් කරපු එකක්. කොහොම හරි ඒක මගේ අතපසුවීමක් නිසා ඒක මාතින් අයින් වුණා. ටිකක් පරක්කු වෙලා දැන් මේක කරන්න දැන් ගොඩක්ම හොඳයි. ඔයා කලින් ආපහු කලින් දීපු වීඩියෝ දෙකත් බලලම මේ ළඟම වගේ මේක බලනවා නම් ගොඩක් හොඳයි. මම ඒක වට දැන් එහෙම කියලා වැඩක් නැහැ. ඔයාලට කලින් මම දැනුම් දුන්නා. එතකොට අපි කලින් කතා කරපු විදිහට ලෝහවල ප්‍රතික්‍රියතාව ගැන කතා කළොත් ලෝහ වලින් ඇතම් ලෝහ ඉතා වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. කා එක්කද? වාතයේ සමග. ඒ කියන්නේ ඔක්සිජන් සමගනේ නේද? ජලයේ සමග, තනුක අම්ල සමග සහ ලෝහ වල ලවණ සමග ඉතාමත් වේගයෙන් ප්‍රතික්‍රියා කරන කට්ටිය හිටියා. පොටෑසියම්, සෝඩියම් වගේ. තවත් සමහර අය හිටියා තරමක් වේගයෙන් ප්‍රතික්‍රියා කරන අය. තවත් අය හිටියා සෙමින් ප්‍රතික්‍රියා කරන අය. තවත් අය හිටියා ප්‍රතික්‍රියා කරන්නෙම නැති අය. වේගයෙන් ප්‍රතික්‍රියා, ඉතා වේගයෙන් ප්‍රතික්‍රියා කරන අය, තරමක් වේගයෙන් ප්‍රතික්‍රියා කරන අය, සෙමින් ප්‍රතික්‍රියා කරන අය සහ කිසිසේත්ම ප්‍රතික්‍රියා නොකරන අය. අන්න ඒ ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව මත, ප්‍රතික්‍රියා කිරීමේ වේගය මත ලෝහ ශ්‍රේණියක් සකස් කරනවා. ප්‍රතික්‍රියාශීලීතාවය ඉහළම ලෝහයේ ඉඳන් ප්‍රතික්‍රියාශීලීතාව පහළම ලෝහයේ දක්වා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාශීලීතාව අවරෝහණය වෙනවා. වැඩිම එකේ ඉඳන් අඩු වලටනේ. අඩුම මේ වැඩිම එකේ ඉඳන් අඩුම එකට. ඒ කියන්නේ අවරෝහණ. ඒ විදිහට ලෝහ ඒවායේ සක්‍රියතාව අනුව, ප්‍රතික්‍රියාශීලීතාව අනුව අවරෝහණ පිළිවෙලට සකස් කරන ලද ශ්‍රේණිය, ඒකට කියනවා සක්‍රියතා ශ්‍රේණිය කියලා. සක්‍රියතා ශ්‍රේණිය. එතකොට නෝට් එක ගන්න පිටු අංක 6 ඉන්නේ. පිටු අංක 6 සක්‍රියතා ශ්‍රේණිය. ඒකේ ශ්‍රේණිය කියන එකේ අර යටින් දාලා තියෙන කැලල වැදිලා නැහැ. ඒක හදා ගන්න. සක්‍රියතා ශ්‍රේණිය. ලෝහ ඒවායේ සක්‍රියතාවයේ අවරෝහණ පිළිවෙලට, ඒ කියන්නේ වැඩි එකේ ඉඳන් අඩු එකට අවරෝහණ පිළිවෙලට සකස් කළ විට ලැබෙන ශ්‍රේණිය සක්‍රියතා ශ්‍රේණිය ලෙස හැඳින්වේ. මෙන්න එතකොට සක්‍රියතා ශ්‍රේණියේ සක්‍රියතාව ඉහළම ලෝහය තියෙනවා පොටෑසියම්, ඊගාවට සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිංක්. දැන් මේක පහලට ලියන්න ඕනේ. ඉතින් ලියන්න ඉඩ නැහැනේ. යකඩ, ටින්, lead, අපි වෙන පාටක් ගත්ත ඒ ගමන, හයිඩ්‍රජන්, කොපර්, mercury, silver, platinum, gold. පේනවත් දන්නේ නැහැ ඔයාට මේ ටික මම ලියාගෙන ගියාට. කො බලන්න. පේනවා. මොකද පේන්නේ නැත්තේ. නේද? මේ තමයි සක්‍රියතා ශ්‍රේණිය. එතකොට මේ සක්‍රියතා ශ්‍රේණිය අපි ලියා ගන්න ඕනි පහළට. කමාදදා හරහට ලියලා ඒ කියන්නේ යන්න පුළුවන්. නමුත් අර ඔළුවේ
මතකයේ තැම්පත් වෙන ගතිය අඩුයි. දැන් සක්‍රියතාවසේනේ ලියනකොට පහළට ලියන්න. දැන් අපේ ටියුට් එකේ ලියන්න එහෙම පහළට ලියන්න තැන නෑ තියෙනවා. මොකක්ද දන්නවද? දැන් මේ පිටු අංක 6 තියෙනවනේ. පිටු අංක 6 නෝට් එක දීලා තියෙන්නේ පුංචි කොටුවක් ඇතුළේ. කොටුවක් ඇතුළේ සටහන කොටුවක් තියෙනවා. ඒ කොටුවෙන් පිට වගේ වම් අත පැත්තේ තීරුවක් පහළට තියෙනවනේ කොටුවෙන් පිට. ඒ කියන්නේ පිට කොටුවේ නේද? අන්න ඒකේ පහළට ලියාගෙන ඉන්න පුළුවන් නේ. දැන් ලියන්න හැත්තෙන්න එපා. එතකොට මේක ලියාගෙන යද්දී වාට පේන්නේ නැති මම එක කෙනෙක් වෙනම පාටකින් රතු පාටෙන් දැම්මා. ඒ කවුද? හයිඩ්‍රජන්. ඇයි හයිඩ්‍රජන් එහෙම මේ පාටකින් දැම්මේ? ඒක පාටකින් දාන්න වාට හේතුවක් තියෙනවා පේනවා ඔයාලට. මොකද පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇල්යුමිනියම් මේ තියෙන එක්කම පොටෑසියම්ගෙන් පටන් අරන් රත්තරන් දක්වා සියලුම ඒවා ලෝහ. නමුත් හයිඩ්‍රජන් කියන්නේ ලෝහයක් නෙවෙයි. එයා අලෝහයක් වෙනවා විතරක් නෙමෙයි එයා වායුවක් සැහැල්ලුම වායුව. හයිඩ්‍රජන් ලෝහ ගොඩේ හිටියට මේක සක්‍රියතා ශ්‍රේණි. ලෝහ ඒවායේ ප්‍රතික්‍රියාතාව අනුව තමයි මේ සකස් කරලා තියෙන්නේ. ඒකෝට හයිඩ්‍රජන් ලෝහයක් නෙමෙයි. ඒක අලෝහයක් වුණා මදිවට එයා මේ අලෝහයක් වුණා මදිවට එයා වායුවක් ඊටම සැහැල්ලු වායුව. එයා කොහොමද මෙතෙන්ට ආවේ? භෞතික වශයෙන් හයිඩ්‍රජන් කිසිදු ලෝහමය ගුණයක් දරන්නේ නැති වුණාට ලක්ෂණයක් දරන්නේ නැති වුණාට රසායනික වශයෙන් හයිඩ්‍රජන් හැසිරෙන්නේ ලෝහවල ගුණ පෙන්න. රසායනික වශයෙන් හයිඩ්‍රජන් වල තියෙන්නේ ලෝහමය ගුණ. ලෝහ ඒවායේ ඉලෙක්ට්‍රෝන පිට කරමින් ධන අයන හදනවා. හයිඩ්‍රජන් ඒ ඉලෙක්ට්‍රෝන පිට කරමින් ධන අයන හදනවා. තව ගොඩක් ලක්ෂණ තියෙනවා ලෝහමය ලක්ෂණ රසායනික වශයෙන්. හොඳයි. භෞතික වශයෙන් නෙමෙයි. ඒක නිසා යාව මේ ගොඩට වැටෙනවා. එයා අලෝහයක් නිසා නැත්නම් එයා වෙනස් කෙනෙක් නිසා මම එක වෙන පාටකින් දැම්මා. ඔයත් ඒක වෙන පාටකින් එහෙම නැත්නම් කොටුවක් ඇතුලේ එහෙම ගන්න. ඒ විශේෂත්වයක් කළා කියලා. රයිට්. එහෙනම් ඔයා ඒක ලියා ගන්න වෙලාව. දැන් මෙහෙම ඉන්න ලියා ගන්න වෙලාව කියන්නේ සමහර අය මේවට කවි පාඩම් කරනවා. මම ඔයාලට කවි දුන්නේ නැහැ හොඳේ. මම සාමාන්‍යයෙන් එහෙම කරන සිතක් නෑ. ඔයා දන්නවා මම ආවර්තිතාව ගුටුවත් ඔයාලට කවි දුන්නා. මේක මම හිතනවා ඒක කවියක් නැතුවට ඔයාලට මේක පාඩම් කරගන්න පුළුවන්. ඉතින් කේකේනා කිව්වා මේ මට මතකයි එකක තිබුණා පොඩි සෝමා කැහැටු මැගී ඇලිස් තුන් දෙනා යද්දී කිය. එතකොට ඒ නිබන් පොඩි කිව්වේ පොටෑසියම්, සෝමා කිව්වේ සෝඩියම්, පොඩි සෝමා කැහැටු කැල්සියම්, මැගී ඇලිස් ඇලුමිනියම්, මැගී කිව්වේ මැග්නීසියම්, ඇලිස් කිව්වේ ඇලුමිනියම්. තුන් දෙනා යද්දී ආම්බන් තුන් දෙනා කොහොමද ඉස්සෙත් දෙන්න වලට ආවේ? සිංක් වලට. එහෙම කිව්වේ සිංක් වලට සිංහලෙන් කියන්නේ තුත්තනාගම්. ඒක සිංහල නම ගත්තා. තුන් දෙනා. යද්දී කිව්වේ යකඩ. අයන් ගැන නෙමෙයි කියන්නේ. පේරම් ගැන නෙමෙයි කියන්නේ යද්දී යකඩ. මට හිතෙනවා ඔයාට ඔයිට වඩා හොඳ කවියක් ඔයාටම හදා ගන්න පුළුවන් වේවි. ඔයා කොට් එක දාලා නේද? රයිට්. ටක් ගාලා ලියා ගන්න පහලට. මට අමතක වුණා. ඔයාට වීඩියෝ එක නවත්තලා මේක ලියා ගන්න පුළුවන්. මම කාලේ දෙන්න ඕනේ නැහැ. වීඩියෝ එක නවත්තලා ඔයා ඒක ඇදලා මහ වෙලාවක් යන්නේ. දැන් මොකද මේක මම මකා ගත්තා. දැන් මට ආයෙ යන්න. හා එහෙනම් කියන්න. පොඩියට. පොටෑසියම්, සෝඩියම්, ආය දින්නේ පුංචියට මට ඉතින් දැන් පාවිච්චි කරන්න.
ඔයාලට ඒ ටික පේනව නේද? ඔයාලට පේන්නේ නැත්තේ මෙන්න මෙයා විතරයි. මෙන්න මෙයා විතරනේ පේන්නේ නැත්තේ. ඕන් දැන් ඒකත් පේන තැනකින් ලියුවා. දැන් මම මේ කියන්න හදන්නේ ඇයි අපි මෙහෙම සක්‍රියතා ශ්‍රේණියක් ඉගෙන ගන්න? මෙහෙම සක්‍රියතා ශ්‍රේණියක් ඉගෙන ගැනීමේ අපිට ඇති ප්‍රයෝජනේ මොකක්ද? රසායන විද්‍යාවේ සක්‍රියතා ශ්‍රේණියෙන් ලබා ගන්න ප්‍රයෝජන ගොඩාක් තියෙනවා. ගොඩාක් තියෙනවා. මොනවද? අංක 1 ප්‍රයෝජනයක් තමයි ලෝහ ඒවා ගබඩා කර තැබීමේ ක්‍රමවේදය තීරණය කරයි. ලෝහ මහ පොළොවෙන් ලෝහ අරගෙන නිස්සාරණ එක මහ පොළොවෙන් ලෝහ සහිත ඉල්ලම් අරම් ලෝපස් අරම් ඒ වයින් ලෝහය නිස්සාරණය කරලා නිෂ්පාදනය කරනවනේ. ඒ හදාගත්ත ලෝහය හෝ ලෝහයෙන් හදපු භාණ්ඩයක් හෝ ඒ ගත්ත කෙලින්ම ලෝහය හෝ ඒකෙන් හදපු භාණ්ඩයක් ගබඩා කරලා තැම්පත් කරලා කොහේ හරි තියනකොට ඒක ආරක්ෂා කරගන්න එපා. කාගෙන්ද? වාතයෙන්, ජලයෙන්, අම්ල වලින් නේද? අන්න එහෙම ආරක්ෂා කරගැනීමේ ක්‍රියාමාර්ග ක්‍රමවේදයේ තීරණය කරන්න සක්‍රියතා ශ්‍රේණිය ඕනේ වෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ බලන්න ප්ලැටිනම් රත්තරන් වගේ කෙනෙක්. ඒගොල්ලන්ගේ සක්‍රියතාව ඉතා අඩුයි. සක්‍රියතාව ඉතා අඩුයි. ඒක නිසා එයා ලේසියෙන් ඔක්සිජන් සමග ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒක නිසා රත්තරන් කෑල්ලක්, ප්ලැටිනම් කෑල්ලක්, රිදී කෑල්ලක් විශේෂ ක්‍රමවේද නැතුවට මේසයක් උඩින් තියලා තියන්න පුළුවන්, අල්මාරියක තියලා තියන්න පුළුවන්. අල්මාරියක තියලා තිබුණයි කියලා රත්තරන්, ප්ලැටිනම්, සිල්වර්, රිදී වාතයේ තියෙන ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරන්නේ. හදිස්සියේ රත්තරන් ටිකකට වතුර ටිකක් වැන්නයි කියලා වතුර එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. රත්තරන් වලින් හදපු නේද? මාළ, මුදු, කරා බුදාගෙන මිනිස්සු නාන්නේ නේද? ඒවා දිය වෙලා යන්නේ නැහැ, ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එතකොට ඒවා ප්‍රතික්‍රියාව අඩුයි. ඉතින් ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා, රසායනිකව ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ ක්‍රමවේද යොදන්න ඕනේ. නෑ හොර සතුරන්ගෙන් තමයි ආරක්ෂා කරන්න ඕනේ මේ රත්තරන් රිදී පැටනම කියනවා. එහෙම නැතුව වාතයෙන් ජලයෙන් පරිස්සම් කරන්න ඕනේ. නමුත් ඒ தත්ත්වය නෙමෙයි මේ හරියට යනකොට තියෙන්නේ. ඒ தත්ත්වය නෙමෙයි මේ හරියට යනකොට තියෙන්නේ. ඒගොල්ලෝ යම්කිසි ප්‍රමාණයකට වාතයේ තියෙන දේවල් එක්ක ප්‍රතික්‍රියා කරනවා. යකඩ මලකඩ කනවා, සිංක් විකාදනය වෙන්න පුළුවන්. ඒ වගේ දේවල්. එතකොට මේගොල්ලන්ට දුන්නට වඩා වැඩි ආරක්ෂාවක් මේගොල්ලන්ට දෙනවා. ඔයා දන්නවා විද්‍යාගාරයේ මැග්නීසියම් තියෙනවා. ඒ මැග්නීසියම් පටිය අපි ගත්තට පස්සේ ඉස්කෝලේ මේ මතක ඇතුවා ක්‍රියාකාරකම් කරනකොට, පරීක්ෂණ කරනකොට ඔයාලට මැග්නීසියම් කෑල්ල දෙනවා සර්, නැත්තම් මිස් දීලා මේක සුද්ධ කරන්න පුතේ කියලා දෙනවා. ඒක පුච්චන්න කලින්, රත් කරන්න කලින්, අම්ලිකට දාන්න කලින් ඒක වැලි කඩදාසියක් කරන්නේ නැත්තම් මොකක් හරි මේ පේපර් කටර් එකක් වගේ බ්ලේඩ් එකක් වගේ එකක් කරන් හොඳට හොරන. ඒක දෙනකොට නිකන් කළු පාටයි. ඒක සීරෙනකොට කළු පාට කුඩ ඉවත් වෙලා දිලිසෙන ලෝහේ බවට පත් වෙනවා. මොකද්ද ඒ කරලා තියෙන්නේ? මැග්නීසියම් වාතයේ තියෙන ඔක්සිජන් සමග ඇතුළු අනිකුත් දේවල් සමග ප්‍රතික්‍රියා කරන නිසා ඒවයි ගැටීම වළක්වන්න මැග්නීසියම්ට ආවරණයක් දාලා තියෙනවා. පොඩි ප්ලේන්ට් එකක් ඒකේ ගාලා තියෙනවා. අපි එතකොට යම් ප්‍රතික්‍රියාවකට ගන්නකොට ඒ ප්ලේන් මේ ආවරණය අයින් කළා, සූරලා අයින් කළා, ලෝහය වෙන් කළා ගන්න. අන්න රත්තරන් වලට දීපු නැති ආරක්ෂාවක් කාටද? මැග්නීසියම්ට දීලා තියෙනවා. එතකොට පොටෑසියම්, සෝඩියම් වගේ කෙනෙක් එහෙමවත් තියාගන්න බෑ. ඒගොල්ලෝ ඉතා වේගයෙන්, ඉතාමත්ම වේගයෙන් වාතයේ සමග ජලයේ සමග ප්‍රතික්‍රියා කරන නිසා ඒගොල්ලෝ ගබඩා කරන්න ඊටත් වඩා ආරක්ෂිත ක්‍රමවේද යොදා ගන්නවා. භූමි තෙල් වල, පැරපින් වල, පැරපින් වල ගිල්වල තමයි පොටෑසියම්, සෝඩියම් තියෙන. විද්‍යාගාරයේ ඔයාලගේ විද්‍යාගාරේ තියෙනවා නම් සෝඩියම්, පැරපින් වල එහෙම නැත්නම් භූමි තෙල් වල ඇතුළේ තමයි ගිල්ල. මොකද පොටෑසියම්, සෝඩියම් ප්‍රතික්‍රියාශීලී වුණාට භූමි තෙල් කැමති නැහැ මේ පොටෑසියම් එක්ක ප්‍රතික්‍රියා කරන්න. දැන් ඒක ඇතුලේ
තියාගන්න පුළුවන්, පැරපින් වල තියාගන්න පුළුවන්. එහෙනම් අංක 1 මේගොල්ලන්ට වෙනම ක්‍රමවේදයක්. මේගොල්ලන්ට තව ක්‍රමවේදයක්. මේගොල්ලන්ට තව ක්‍රමවේදයක්. ලියන්න සක්‍රියතා ශ්‍රේණියේ ප්‍රයෝජන යටතේ අංක 1 ලියලියන් එකින් එකට ලියමු. 1 ලෝහ ගබඩා කර තැබීමේදී ලෝහ ගබඩා කර තැබීමේදී ලෝහ ගබඩා කර තැබීමේදී ඒවායේ ආරක්ෂාව සැලසීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම පුතේ මම මේක අර ඔන්ලයින් පන්ති වගේ හිමින් කියෝ ඉන්න ඕනේ නැහැ. බැරි වෙලා හරි ඔයාලට ලියා ගන්න බැරි වුණොත් එහෙම ටක් ගාලා වීඩියෝ එක නවත්තලා ලියන්න පුළුවන් නේද? ඒක නිසා අපි ටිකක් වේගෙන් යමු. දෙවෙනි ප්‍රයෝජනය මොකක්ද? ඒ ලෝහ මේ ලෝහ අතරින් ඇතම් ලෝහ තියෙනවා විකාදනය වන ලෝහ. විශේෂයෙන් රත්තරන් ප්ලැටිනම් වගේ ඒවා විකාදනය වෙන්නේ. නමුත් මේ හරියට උඩහට යන්න විකාදනය වීමේ ශීඝ්‍රතාව වැඩි. අන්න එතකොට මේවයින් ඇතම් ලෝහ අපි නිතර පාවිච්චි කරනවානේ. හොඳම උදාහරණයක් විදිහට යකඩ. අපි එදිනදා ජීවිතේ විශාල වැඩ ප්‍රමාණයක් කරගන්න පාවිච්චි කරන ලෝහයක් තමයි යකඩ කියලා කියන්නේ. නේද? පාලම් හදන්න, රේල් පේලි හදන්න, කැටි, පිහි, පොරව, මන්න, ඒ වගේ දේවල් හදන්න, විවිධ ආයුධ වර්ග හදන්න, වාහන හදන්න, බයිසිකල් නේද? යකඩම තමයි යොදාගන්නේ. එතකොට ඒ යකඩවල වල තියෙන අයහපත් ගුණාංගයක් තමයි මල බැඳීම. අන්න ඒක වළක්වන්න යකඩ මල බැඳීම වළක්වා ගැනීම සඳහා වෙන ලෝහ ආලේප කරන්න පුළුවන්. එතෙන්දී කරන්නේ යකඩවලට වඩා ගොඩාක් සක්‍රියතාව වැඩි කෙනෙක් එහෙම නෙමෙයි. යකඩවලට වඩා ටිකක් සක්‍රියතාව වැඩි කෙනෙක් යකඩවල ආලේප කළා නම් යකඩ මල බැඳීමෙන් වළකිනවා. එතකොට ඔයාට ප්‍රශ්නයක් වුණා ඒක වෙන්නේ කොහොමද? එහෙම ප්‍රශ්නයක් ඇති වෙනවනේ. යකඩවල යාට වඩා සක්‍රියතාව වැඩි කෙනෙක් ආලේප කළොත් යකඩ මල බැඳෙන්නේ නැත්තේ කොහොමද? ඒකට උත්තරයක් තියෙනවා. ඒක අද කියා දෙන්න බෑ. විද්‍යුත් රසායන 11 පන්තියේ විද්‍යුත් රසායන දැන් ඔයා 11ෙම තමයි ඉන්න ඕන කොටිම කියනවා. තව දවස් කීයද නේද? 11 විද්‍යුත් රසායනයේ පාඩමේදී මල බැඳීම සම්බන්ධයෙන් අපි උගන්වනවා කැතෝඩීය ආරක්ෂාව, ඇනෝඩීය ආරක්ෂාව කියලා හැම හොඳට ඉගෙන ගන්නවා. එතෙන්දි කියා දෙන්නම් දැනට මතක තියාගන්න මේ යකඩ මල බැඳීම වළක්වන්න ඊට වඩා සක්‍රියතාව වැඩි ලෝහයක් සමග ගැටෙන්න තිබ්බොත් මල බැඳින්නේ නැහැ කියලා. ඒ අනුව බොහෝ දුරට කරන්නේ යකඩ මත සිංක් ආලේප කරනවා. යකඩ මත සිංක් ආලේප කරනවා. ඔයා දන්නවා ඒකට කියන්නේ ගැල්වනයිස් කරනවා කියලා. ගැල්වනයිස් කළ යකඩ. කටු කම්බි නේද? බාල්දි ඔය අමානෝ සීට් කියලා තහඩු වර්ග මේ වහලවල් වලට දාන තහඩු ඒ වගේ ඒවා. ඊගාවට ඔය නැව්වල වගේ ඒ බඳේ මැග්නීසියම් ආලේප කරනවා. මුහුදේ යනකොට නැව් මුහුදේ යකඩ හොඳට ප්‍රතික්‍රියා කරනවනේ මුහුදු වතුර ලුණු වතුර එක මලකට කන ගතිය වැඩිනේ. අන්න ඒ වගේ වැඩවලට. එහෙනම් දෙවෙනි එක ලියන්න ලෝහ විකාදනය වැළැක්වීමට උපක්‍රම යොදා ගැනීම ලෝහ විකාදනය වැළැක්වීමට උපක්‍රම යොදා ගැනීම ඊගාවට ඔයාට මතකද දැන් මේ කිව්වේ කීවෙනි කාරණාවද? දෙවෙනි කාරණාව. මෙන්න තුන්වෙනි කාරණාව කියන්නයි. ඔයාට මතකද 9 පන්තියේදී මෙන්න මෙහෙම බීකරයක් අරගෙන ඒ බීකරයට තනුක සල්ෆියුරික් අම්ලය දාලා මොනවද දැම්මේ? තනුක H2SO4 ඒ කියන්නේ මොනවද මේ ලියන්නේ නේද? H2SO4
තනුක සල්ෆියුරික් අම්ලය දාලා මෙන්න මෙහෙම ගිල්ලුවා. සිංක් තහඩුවකුයි මොනව තහඩුවද? කොපර් තහඩුව. සිංක් තහඩුවක් මම මෙහෙම ගන්න. කොපර් තහඩුවක් සිංක් තහඩුව. දැන් මට ඒකට මේ කොපර් කියලා කියන්නත් තිබුණා. මේ සිංක් කියලා කියන්නත් තිබුණා. නමුත් සාමාන්‍යයෙන් මම නමේදී ඉගෙනුවේ සිංක් එක මේ අතට දාලානේ. ඒක නිසා එහෙම මම. හොඳයි. රයිට්. තරුක සල්ෆියුරික් වල සිංක් තහඩුවකුයි කොපර් තහඩුවකුයි ගිල්ලලා ඒකට වයර් එකක් සම්බන්ධ කරලා ගැල්වනෝමීටරයක් සම්බන්ධ කරලා මෙහෙම තිබුණම ගැල්වනෝමීටරේ කටුව කරකුණා. ගැල්වනෝමීටරේ කටුව කරකුණා. එතකොට ගැල්වනෝමීටරේ කටුව කරකුණා නම් මේකේ විද්‍යුත් ධාරාවක් හැදිලා. හැබැයි විදුලියක් හැදුනට මේකේ කොතනවත් බැටරියක් දාලා නැහැ. එතකොට මේකේ කෝෂය. මේක තමයි කෝෂය. විදුලිය හැදිලා තියෙන්නේ මෙන්න මේකේ තමයි. මේකට අපි එදා කිව්වේ සරල කෝෂය කියලා. මේ සරල කෝෂය. එතකොට අම්ලයක ගිල්ලුවා ලෝහ දෙකක්. එවැනි සරල කෝෂයක සක්‍රියතාව වැඩි. මේ බලන්න සිංක් මේ තියෙන කොපර්. සිංක් තියෙන්නේ ඉහළින් කොපර් ඉන්නේ පහළින්. එතකොට එවැනි කෝෂයක හැදෙන කෝෂයක ධනාග්‍රේ විදිහට ක්‍රියා කරන්නේ කොපර්. ඍණාග්‍රේ විදිහට ක්‍රියා කළේ සිංක්. ඉතින් මෙන්න මේ විදිහට විද්‍යුත් රසායනික කෝෂ හදනකොට සක්‍රියතාව වෙනස් ලෝහ තහඩු දෙකක් ගන්න ඕනේ. එතකොට සක්‍රියතාව වැඩි කෙනා ඒ හැදෙන කෝෂයේ ඍණාග්‍රය වන අතර සක්‍රියතාව අඩු කෙනා ඒ හැදෙන කෝෂයේ ධනාග්‍රය විදිහට ක්‍රියා කරනවා. තේරුණාද? අන්න විද්‍යුත් රසායනික කෝෂ හදනකොට ඒවයි ඉලෙක්ට්‍රෝඩ මේවට කියනවා මොනවද? පොදුවේ මේවට කියනවා ඉලෙක්ට්‍රෝඩ. මේක ඉලෙක්ට්‍රෝඩය, මේක ධන ඉලෙක්ට්‍රෝඩය, මේක ඍණ ඉලෙක්ට්‍රෝඩය. එතකොට විද්‍යුත් රසායනික කෝෂ හදනකොට ඉලෙක්ට්‍රෝඩ තීරණය කරන්න. අපි මේකට කියනවා කැතෝඩය, මේකට කියනවා ඇනෝඩය. අපි ඒවා ඉගෙන ගමු විද්‍යුත් රසායන පාඩමේදී. අන්නේ කැතෝඩය හා ඇනෝඩය තෝරගන්න සක්‍රියතා ශ්‍රේණිය වැදගත් වෙනවා. සක්‍රියතා ශ්‍රේණියේ ඉහළ පහළ ලෝහය සඳහා යොදා ගන්නවා ඉහළ ඒවා ඍණ විදියට. හරි. ලියන්න. විද්‍යුත් රසායනික කෝෂ නිපදවීමට සුදුසු ලෝහ තෝරා ගැනීම. තෝරා ගැනීමට වෙන්න ඕනේ. අනිත් හැම එකම ටයන්නක් දැම්මනේ නේද? එහෙනම් තෝරා ගැනීමට අන්තිම ප්‍රයෝජනයේ සක්‍රියතා ශ්‍රේණිය කියන්න යන්නේ ඒ තමයි ලෝහ නිස්සාරණ. මොකද්ද? ලෝහ නිස්සාරණ. ඒ කිව්වේ නේද? ඒක විස්තර කළේම නෑනේ. ඒ කිව්වේ පුතේ මේ ඔය ලෝහ ගන්නේ මහ පොළොවෙන්නේ. මේ මහ පොළොව හාරගෙන පතල් නේද? පතල් හාරගෙන ගිහිල්ලා ලෝහ නිදිය හොයා ගන්නවා. ලෝහ නිදිය. එතකොට ඒ ලෝහ නිදිය ලෝහ සහිත ඒක ඇවිදලා අපි දැන් පොළොව හාරගෙන යනකොට තඩියට යකඩ කුට්ටි ඇලුමිනියම් කුට්ටි එහෙම හම්බ වෙන්නේ නැහැ. කවුරු හරි ගෙනහිල්ලා පොළොව ඇතුලේ වලල්ලා තිබ්බත් යකඩ කුට්ටියක් මලකට කාලයයි ටික කාලයක් යනකොට. නේද? රත්තරන් වගේ දෙයක් කවුරු හරි ගෙනහිල්ලා වලල්ලා තිබ්බනම් ඉතින් මලකට කන්නේ ඒක අහුවේ. එහෙම කරලා නැහැනේ. එතකොට මේවා පොළොව හාරගෙන යනකොට මේ භූමියේ තිබිලා අපිට හම්බ වෙනවා අනෙකුත් ද්‍රව්‍ය සමග එකතු වෙච්ච මිශ්‍රණයක්, ඉල්ලමක් හම්බ වෙන්නේ. දැන් අපි මැණික් ගැන ටිකක් දන්න නිසා මේ කියන්නේ පොළොව හාරගෙන යනකොට මැණික් ගල් හම්බ වෙනවා නෙමෙයි, ඉල්ලම හම්බ වෙන්නේ. ඉල්ලමේ තමයි මැණික් ගල් තියෙන්නේ. අනෙකුත් පසට වඩා ඉල්ලම වෙනස්, ඉල්ලමේ තියෙන අනෙකුත් සංඝටක වලට වඩා මැණික් වෙනස්. අපිට අවශ්‍ය මැණික් වුණාට අපිට අනෙකුත් පස කනින්න වෙනවා. එහෙම කැනීමෙන් පස්සේ මැණික් තියෙන ඉල්ලම හොයා ගන්න වෙනවා. ඊට පස්සේ ඉල්ලමෙන් මැණික් වෙන් කර ගන්න වෙනවා. ඒ වගේම තමයි බොහෝ ලෝහ
අනෙකුත් පස කැනීමෙන් පස්සේ මේ ලෝහ ඉල්ලම ලෝහ නිදිය හම්බ වෙනවා. ලෝහ සහිත පස් ලෝපස්. ඔයා දන්නවා ලෝහ සහිත පස් ලෝපස්. ඒ ලෝපස් ටික වෙන් කරගත්තට පස්සේ ලෝපස කියලා කියන්නේ ඇලුමිනියම් නෙමෙයි, සින්ක් නෙමෙයි, කොපර් නෙමෙයි. ලෝහය තවත් සංයෝග එකතු වෙලා තියෙනවා. ලෝහය තවත් රසායනික ද්‍රව්‍ය සමග සංයෝගගත වෙලා තියෙනවා. ඔන්නේ රත්තරන් ප්ලැටිනම් වගේ කෙනෙක් හිටියොත් නම් නිදහස් ලෝහයේ විදියට හිටියේ. මොකද එයාගේ සක්‍රියතාව අඩුයි. එයා ඔක්සිජන් එක්කවත් කායයක්වත් එකතු වෙන්න කැමති නෑ. එයා ඒ නිසා එයා වෙනම ඉඳි. නමුත් ඊට එහා සක්‍රියතාව වැඩි අය කායික හරි එකතු වෙලා ඉන්නේ. අන්න එතකොට එකතු වෙලා ඉන්න කෙනා ඒකෙන් ගලවලා අරගෙන සංසුද්ධ ලෝහයේ විදිහට වෙන් කරලා ගන්න. අපි හිතමුකෝ යකඩ පොළවේ තියෙන්නේ Fe2O3 iron 3 oxide. iron මේ මෙයාගේ සංයුක්තාව 3 වෙන අවස්ථාව. ඔයා දන්නවා මේ යකඩගේ සංයුක්තාව තමයි 3, ඔක්සිජන්ගේ සංයුක්තාව තමයි 2. සංයුක්තාව මාරු කරලා තියෙන්නේ. එතකොට මේ iron 3 oxide එහෙම නැත්නම් ferric oxide අපි ඒකට hematite කියලා කියනවා ඒ කණිජයට. එතකොට අපි hematite ගොඩට අරගෙන hematite වලින් ඔක්සිජන් එක ඉවත් කරන්න. එතකොට අපිට අපේ යකඩ මේ වෙන් කරගන්න. එතකොට මැග්නීසියම් ගත්තොත් මැග්නීසියම් ගත්තොත් ස්වභාවයෙන් වැඩිපුර තියෙන මැග්නීසියම් ක්ලෝරයිඩ් විදියට. එතකොට අපිට ඒකෙන් මැග්නීසියම් වෙන් කරගන්න වෙනවා. ක්ලෝරින්ව අයින් කරන්න වෙනවා. දැන් තේරෙනවනේ? අන්න ඒම වෙන් කිරීම ලෝහ සහිත අදාළ රසායනික සංයෝගයෙන් ලෝහය වෙන් කර ගැනීමේ ක්‍රමය තීරණය කරන්න සක්‍රියතා ශ්‍රේණිය වැදගත් වෙනවා. ඒක ඊට වඩා කියා දෙන්නේ මොකද ඊගාව මාතෘකාව ඒක නිසා ඔන්න ඔහම ලියලා දාමු. ලියන්න. ලෝහ නිස්සාරණයේදී ඊට උචිත ක්‍රම තීරණය කිරීම ලෝහ නිස්සාරණයේදී ඊට උචිත ක්‍රම තීරණය කිරීම. ඊගාට යටින් තියෙනවා නේද පුතේ ලෝහ නිස්සාරණය කියලා අනුමාතෘකාව. ඒක එතනින් කපලා එහා පිටුවට ගෙනියන්න. එහා පිටුවේ අර කොටුවට උඩින් ටිකක් ලොකුවට ලියන්නකො ලෝහ නිස්සාරණය කිරීම කියලා. ලෝහ නිස්සාරණය කිරීම ඕනේ ලෝහ නිස්සාරණය කියලා ලියුවන් ඇති. ලියුවනේ නේද? right note එක කියවමු. දැන් මම ගොඩාක් විස්තර කරපු නිසා පුළුවන් කියන්න නේද? right. එහෙනම් ලෝහ ඒවා අඩංගු සංයෝග වලින් ඒක හදාගන්න. ලෝහ ඒවා අඩංගු සංයෝග. ලෝහ ඒවා අඩංගු සංයෝග වලින් ඒ කියන්නේ ලෝපස්නේ. ලෝපස් වලින් දකින්න. ලෝහ ඒවා අඩංගු සංයෝග වලින් ඒ කියන්නේ ලෝපස් වලින් වෙන් කර ගැනීම ලෝහ නිස්සාරණය ලෙස හැඳින්වේ. ලෝහයක් නිස්සාරණය කිරීමේ ක්‍රමවේදයේ තීරණය වන්නේ එම ලෝහයේ සක්‍රියතාව මත. ඒ ගැන අපි කිව්වා. ඒ අනුව ලෝහ නිස්සාරණය කරන ක්‍රම 3යි. ඔයා හිතන්නේ මේ ලෝහ වලින් නිස්සාරණය කරන්න ලේසිම ලෝහ ටික වෙන්නේ කවුද? අමාරුම වෙන්නේ කවුද? නිකමට හිතන්න කිව්වේ. අපි නිකමට මෙහෙම හිතමු. පොටෑසියම් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කළා කියලා. පොටෑසියම්ගේ සංයුක්තාව 1යි 1 ලියන්නේ ඔක්සිජන්ගේ සංයුක්තාව 2යි 2. අපි හිතමුකෝ යකඩ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කළා කියලා. Fe2O3. තැන් වලින් ඇදලා ගත්තේ. උඩින් මේකක් ගත්තා. මැදින් එකක් ගත්තා. සහ යටින් මේකක් ගන්න. ඒ කියන්නේ රත්තරන් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කළා ගෝල්ඩ් ඔක්සයිඩ් හැදුණා කියමු කරන්නේ ඔන්න වැඩි. රත්තරන් වයිගෝලි ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරන්න කැමති නැහැ. එයා ඊටාම සක්‍රියතාව අඩුයිනේ. එයා කැමති නැහැ කායිකවත් එකතු වෙන්න. ඉන්න බොහෝ දුරට එයා ඔහොම නිදහස් මූලද්‍රව්‍ය විදිහට තමයි එන්නේ.
දැන් ඉතින් දැන්ටම තේරුණානේ වැඩිනේ. කවුද වෙන් කරන්න ලේසි? කා එක්කවත් එකතු වෙලා නැති එකව අල්ලගන්න ලේසියින් නේද? තාමත් කා එක්කවත් එකතු වෙච්ච නැති කෙනෙක්ව වෙන් කරගන්න හරි ලේසි නේද? මේ වෙනකොටත් කා එක්ක හරි එකතු වෙලා ඉන්නවනම් එයාව අපිට වෙන් කරගන්න ඕන නම්, එයාව අපිට ගන්න ඕන නම් අර එකතු වෙලා ඉන්න එකාගෙන් වෙන් කරගන්න වෙනවා. අන්න එතකොට මේ දෙන්නගේ බන්ධනේ අපිට කඩන්න වෙනවා. නේද? ඒ දෙන්නගේ බන්ධනේ කඩන්න වෙනවා. මෙයාගේ කඩන්න බන්ධනයක් නැහැ. පැන්න ගමන් මෙයාව අල්ලගන්න විතරයි තියෙන්නේ. මෙයාගේ දෙන්නෙක් එක්ක එකතු වෙලා ඉන්නේ අනිකව අයින් කළා තමයි අපේ තුවමන් කෙනාව ගන්න වෙන්නේ. එතකොට මේ හරියට යනකොට ඊටාම සක්‍රියතාව වැඩි කෙනෙක් පොටෑසියම්. එතකොට එයා ඔක්සිජන් සමග එකතු වෙලා ඉන්නේ. එතකොට මේ වගේ රසායනික ද්‍රව්‍ය ඊටා ඉහළ බැඳීම් වලින් බැඳිලා ඉන්නේ. ඊටා ශක්තිමත් බන්ධන වලින් බැඳිලා ඉන්නේ. මෙයා ලේසියෙන් කැමති නෑ මේ රින කෙනා මේ ධන කෙනානේ. එතකොට මේ රින කෙනා ලේසියෙන් කැමති නෑ මේ ධන කෙනාව අයිති වෙන්න. මොකද ප්‍රබලයෙක් එක්ක එකතු වෙන්නේ. හොඳ ප්‍රබලයෙක් හම්බුනහම කවුද කැමති අතාරින්න නේද? ඒ වගේම මෙයා ඉතා දැඩිව මෙයාට බැඳිලා ඉන්නේ. හරි අමාරුයි මුන් දෙන්නව වෙන් කරන්න. එහෙනම් ලෝහ නිස්සාරණේ ලේසිම ක්‍රමේ තමා සක්‍රියතාව අඩු ලෝහ නිස්සාරණය කරන. මේ වගේ ලෝහ මේ නිකන් මේ ඒ ලෝහ සහිත ඉල්ලම් මේ නිකම්ම තියෙන. හැබැයි රත්තරන් කුට්ටි පිටින් කඳම් පිටින් නෙවෙයි. දා කුඩා කොටස් විදියට තියෙනවා. එතකොට ලෝහ සහිත ඉල්ලමේ තියෙන අනිකුත් අපද්‍රව්‍ය තියෙනවානේ වැල්ලි මඩ බොරළු වගේ අන්නේ වයින් වෙන් කළා ගන්න විතරයි තියෙන්නේ. ඊටමත් කලාතුරකින් අයන් මේ ගෝල්ඩ් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කළා මෙහෙම හදලා තිබුණා. ඒක වෙන් කළා අරගෙන වාතයේ කරකවලොත් වාතයේ පොඩ්ඩක් රත් කළොත් ටක් ගාලා මෙයා අයින් වෙලා රත්තරන් ගන්න පුළුවන්. ඒක නිසා ඉතා පහසුවෙන් මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. තේරුණාද? එහෙම එකතු වෙලා තියෙනවත් අඩුයි නිදහස් මූලද්‍රව්‍ය විදිහට ගන්න පුළුවන්. එතකොට එහෙම නැත්තම් වැලිත් එක්ක කවලම් වෙලා ඉල්ලන් එක්ක එහෙම තියෙන්න පුළුවන්. ওই බලංගොඩ පැත්තේ එහෙම තියෙනවා 12 පාරවල් වල තියෙන වැලි වල රත්තරන් අංශ තියෙනවා. ඉතින් එහෙ මිනිස්සු මේ ඒව ගරලා වැලි වලින් රත්තරන් ටික වෙන් කරනවා. ගරලා කියලා අපි මේ මැණික් ගරන වට්ටිය එහෙම නේ මැණික් ගරන වට්ටියේ රත්තරන් ගරන්න ගියොත් මේ ටික හොදගෙන යයි. මේ හොදගෙන යනවා නේ වට්ටියේ තියෙන හිල් වලින් වැටෙනවා. මේ නෑමිලියක් වගේ එකකින් නෑමිලියෙන්වත් පුළුවන්. අරගෙන මෙහෙම ගරනවා. හාල් ගරන ක්‍රමයට. ඉතින් චූටි රත්තරන් අංශ තැම්පත්. පෞගේ කාලේ දැන් අවුරුදු 5ක් 6ක් 7ක් වගේ මතක නැහැ. 5ක් 6ක් වගේ කාලෙක වෙන්නේ. කැලණි ගඟේ ওই පූගඩ පැත්තේ හංවැල්ල පැත්තේ එහෙම ගඟේ වැල්ලේ රත්තරන් තියෙනවා කියලා. විශාල පිරිස් එකතු වෙලා ගාරනවා හොගාර රත්තරන් එකතු කළා. ඇත්තටම එකතු වුණා යම් ප්‍රමාණයකට. ඉතින් රජේ වටනීති දැම්ම මිනිස්සු රත්තරන් මේ ගඟේ වැලිත් එක්ක තියෙනවා කියලා ගණන්. එහෙම තමයි රත්තරන් තියෙන්නේ. ලේසි වෙන් කරගන්න. ඒ වුණාට මේ හදියට යනකොට මෙයාට යම් සක්‍රියතාවක් තියෙනවා. අඩුම නෑනේ. එහෙනම් එයා මෙයත් එක්ක බැඳිලා ඉන්නවා. එතකොට මෙයාව වෙන් කරගන්න නම් මෙයාව කියනවා එයත් එක්ක කියනවා නේද? අපිට අපේ අයන් යකඩ වෙන් කරගන්න නම් ඔක්සිජන් පන්නන්න වෙනවා. අන්න ඒ වෙලාවට මේ බලන්න වෙනම ලියමු. x y කියලා කෙනෙක් ඉන්නවා. x y කියලා සංයෝගයක් ඉන්නවා. තේරුණාද? අපි හිතමු මේකේ x සාමාන්‍යයෙන් දුර්වල කෙනෙක්. හරි. y දුර්වල කෙනෙක් නැත්නම් අපි හිතමුකෝ ප්‍රබල කෙනෙක් කියලා. එකතු වෙලා. දැන් අපිට මෙතෙන්දි ඕනේ මෙන්න මේ x කියන කෙනා වෙන් කර ගන්න. අපිට අවශ්‍ය ලෝහය තමයි x වෙන් කර ගන්න. නමුත් x වෙන් කර ගන්න විදියක් නැහැ. y යාව අල්ලගෙන ඉන්නේ යත් එක්ක බැඳිලා ඉන්නේ. එතකොට අපේ x අපිට වෙන් කර ගන්න නම් y ත් එක්ක තියෙන සම්බන්ධය කඩන්න වෙනවා.
අන්න සම්බන්ධ කරන තව ක්‍රමයක් තියෙනවා. මොකක්ද? අපි කරන වැඩි x වඩා ප්‍රබල x වඩා y කැමැත්තක් දක්වන තව කෙනෙක් අපි හිතමුකෝ z කියලා. z මෙතෙන්ට ලං කරනවා. z ට ලං කරනවා. එතකොට එයා දන්න කෙනෙක්. හරි? එතකොට x ට වඩා y කැමති z. දැන් ඉන්නේ x එක්කනේ. අන්න y ට හිතෙනවා අනේ මේ x මොකද්ද? අන්න z එක්ක යන්න තිබුණා නම් කියලා. නේද? එතකොට y යනවා කායක z එක්ක. එතකොට x තනි වෙනවා. x තනි කරගෙන වෙන් කරගන්න නෙමේ වැඩේ කර. කෙනෙක් පෙන්නලා තව කෙනෙක්ගෙන් උදුරා ගන්න. නේද? දෙන්නෙක් එකතු වෙලා ඉන්න දෙන්නෙක්ගෙන් ඒ එකතු වෙලා ඉන්න දෙන්න වෙන් කරගන්න තව කෙනෙක්ව යොදා ගන්නවා. මේක රසායනික ක්‍රියාවක්. හොඳේ. එතකොට මේ රසායනික ක්‍රියාවට අපි කියනවා රසායනික ඔක්සිහරණය කියලා. රසායනික ඔක්සිහරණය. ඉතින් බොහෝ දුරට දැන් මම මේ ලියුවේ අයන් ඔක්සයිඩ් වලින් ඔක්සිජන් අයින් කරන්න ගන්න දෙවෙනි පාර්ශවයේ කෙනා තමයි කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ් අවම ඔක්සිජන් යනවා කාබන් මොනොක්සයිඩ් එක්ක. යකඩ තනි වෙනවා. ඒක පස්සේ ඉගෙන ගමු. මේ දැන් තව ඩිංගින් ඉගෙන ගමු. ඉතින් ඊගාවට බලන්න මෙහෙම. ඒක භාගයට වෙච්ච ආයතන. මේ බලන්න. මෙන්න මේ පොටෑසියම් බොහෝ දුරට පුතේ ඉන්නේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා මේ එකතු වෙලානේ. පොටෑසියම් සෝඩියම් පොටෑසියම් වගේ අය ස්වභාවයෙන් වැඩිපුරම ඉන්නේ ක්ලෝරයිඩ් විදිහට. එහෙනම් පොටෑසියම් ක්ලෝරිනුත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒතකොට ඔයා මේ වෙනකොටත් දන්නවා සක්‍රියතා ශ්‍රේණියේ ඉන්න ඉහළම කෙනා නිසා පොටෑසියම් ඉතා ප්‍රබල ධන කෙනෙක්. ඒ වගේම ක්ලෝරින් ප්‍රබල ඍණ කෙනෙක්. නේද? එතකොට අපිට ඕනි දැන් මේ දෙන්නගේ බන්ධනය කඩන්න. පොටෑසියම් ප්‍රබල ධන ක්ලෝරින් ප්‍රබල ඍණ දෙන්න එක්ක දැඩි බැඳීමකින් ඉන්න. දැඩි බැඳීමකින් ඉන්න අය වෙන් කරන්න හරි අමාරුයි නේද? දැඩි බැඳීමකින් ඉන්න අය වෙන් කරන්න හරි අමාරුයි. අපි අර කලින් ගත්ත ක්‍රියාමාර්ගය එයාටත් අරගත්තොත් එහෙම අපි ඉසට් කියලා කෙනෙක් මෙතෙන්ට ගේනවා. ඉසට් කියලා කෙනෙක් මෙතෙන්ට ගෙනල්ලා අපි පොළඹවන්න හදනවා ක්ලෝරින්ට ඉසට් එක්ක එකතු වෙන්න. අපි පොළඹවන්න මම ඉසට් කිව්වේ මූලද්‍රව්‍යයක් නෙමෙයි. හොඳ නිකමට ගත්තේ නිකන් හිතලා ගත්තව අකුරක්. මේ දෙන්න නම් පොටෑසියම් ක්ලෝරයිඩ්. අපි දැන් මේ ඉසට් කියන ධන කෙනාව පෙන්නලා බලනවා ක්ලෝරින් එයිද ඉසඩ් එක. ක්ලෝරින් ඉසඩ් එක ආවනම් අපිට අපේ පොටෑසියම් වෙන් කරගන්න තිබුණා, නිස්සාරණය කරගන්න තිබුණා. එහෙම වේද? ක්ලෝරින් එකතු වෙලා ඉන්නේ සක්‍රියතා ශ්‍රේණියේ ඉහළම එකයි. ලෝකෙ එකතු වෙන්න පුළුවන් හොඳම එකයි එකතු වෙලා ඉන්නේ නැද්දි? ඒක වැතැරලා යයිද වෙන එකෙක් එක්ක? නේද? ඉතා ප්‍රබල සක්‍රියතා ශ්‍රේණියේ ඉහළම එයාට ඉන්න හොඳම කෙනා දැන් මේ අහුවෙලා ඉන්නේ. ඒ හොඳම කෙනා එක්ක එකතු වෙලා ඉන්නේ නැති මේක වෙන මේ ඉසඩ් බලන් කළා කියලා. හොඳ මේ කාතාරලා මේ කබ්බෙක් එක්ක ඇයිද කවුවන්නේ? එහෙනම් ඔය වැඩේ හරියන්නේ නැහැ ඔක. ඔය වැඩේ හරියන්නේ. ඒ කියන්නේ රසායනික ඔක්සිහරණ ක්‍රමය. රසායනික ඔක්සිහරණ ක්‍රමය කියන එක ගැලපෙන්නේ සක්‍රියතා ශ්‍රේණියේ ඉහළ ඉන්න. එතකොට ඒගොල්ලෝ වෙන් කරන්න වෙන්නෙම නැද්ද? වෙන් කරන්න වෙන්නවනේ. ඇයි අපිට ඒගොල්ලෝ වෙන් කරන්න ඕනේ වෙන් නිස්සාරණය කරගන්න. ඉතින් මේ දෙන්න වෙන් කරන්න හරි අමාරුයි. ඒත් කරන්න දෙයක් නැහැ. හදියක් හෝනියමක් කළා හරි මේගොල්ලෝ එකතු කරන්න දෙපේ. මෙන්න කරන හෝනියම. මොකද්ද හෝනියම? මේ දෙන්නව දානවා වාජනයකට. කවුද දාන්නේ? පොටෑසියම් ක්ලෝරයිඩ්. දාලා වදන මේ ලුණු වර්ගයක්. පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නේ ලවණයක් ලුණු වර්ගයක්. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ හොද්දට දාන ලුණුනේ. එතකොට බොහෝ දුරට පොටෑසියම් ක්ලෝරයිඩ් මේ ඒකම නෙවෙයි නම් බොහෝ දුරට ගුණ පෙන්න ලවණ. එතකොට පොටෑසියම් ක්ලෝරයිඩ් දානවා මේ පාටේ. දාලා මේ දෙන්නව රත් කරනවා කොච්චරද? උණු වෙනකන් රත් කරනවා. දිය වෙනකන් එහෙම නෙවෙයි. දිය වෙනවා කියන්නේ පුතේ වතුර දාලා කරන වැඩක් නෙවෙයි. දිය වෙනව නෙමෙයි උණු වෙනවා. මාගරින් කුට්ටියක් දැම්මොත් එහෙම තාච්චියකට දාලා රත් කළා කියලා හිතන්න. හරි ඉක්මනට උණු වෙනවා. දිය වෙනවා කියලා කියන්න හොඳ නෑ වචන. ඉටි කුට්ටියක් ඉටි බන්දන් වලන ඉටි කුට්ටියක් මේ තාච්චියකට දාලා රත් කළොත්
ඒක උණු වෙනවා. දිය වෙනවා නෙමෙයි මොන වෙනවද? උණු වෙනවා. සීනි වතුරට දැම්මොත් දිය වෙනවා. ලුණු වතුරට දැම්මොත් දිය වෙනවා. මේක නෙමෙයි කියන්නේ උණු වෙනවා. අපි ඒකට කියන්නේ විද්‍යාවේ විලීන කරනවා කියලා. එතකොට ඉතා ඉහළ උෂ්ණත්වයකට රත් කරන්න ඕනේ මේ වැඩේ. ලේසි වැඩක් එහෙම නෙමෙයි මෙහෙම කිව්වට. ඉතා ඉහළ උෂ්ණත්වයකදී පොටෑසියම් සහ ක්ලෝරින් වැරදුනා මට කියන්නේ. ඉතා ඉහළ උෂ්ණත්වයකදී පොටෑසියම් ක්ලෝරයිඩ් විලීන වෙනවා, උණු වෙනවා. උණු වෙලා පොටෑසියම් ධන අයන සහ ක්ලෝරයිඩ් ඍණ අයන විදිහට මේකේ ද්‍රාවණේ ඉන්නවා. ද්‍රාවණේ නෑ ද්‍රවය. ද්‍රාවණේ නෙමෙයි ද්‍රවය. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේකට ඉලෙක්ට්‍රෝඩ දෙකක් අරන් විදුලිය සපයන අග්ග දෙකක් කියලා හිතන්න. ඉලෙක්ට්‍රෝඩ දෙකක් අරන් විදුලිය සපයනවා. ධන ඍණ මේ. එහෙම ධන ඍණ දැම්මම මෙන්න මේ පැත්ත බැටරියේ ඍණාරෝපණ හේවත් ඉලෙක්ට්‍රෝන එනවා මේ පැත්තට. එතකොට මේක ඍණ ආරෝපිත. මේක ධන ආරෝපිතයි. මේ පැත්ත ධන ආරෝපිත. දැන් එක පැත්තක් මම මේට වඩා හොඳට විද්‍යුත් රසායනයේදී මේවා කියා දෙනවා. හොඳේ. මම මේවට තේරුම් ගන්න ලීසි කරන්න කියන්නේ. බැටරිය මේ පැත්ත ඍණයි, මේ පැත්ත ධනයි. ධනට කැමති ඍණ, ඍණට කැමති ධන. එතකොට මොකද වෙන්නේ? ධන කෙනා යනවා ඍණ ගාවට. ඍණ කෙනා එනවා ධන ගාවට. එහෙම ගිහින් මෙන්න මේ තහඩුවේ පොටෑසියම් ටික තැම්පත් වෙනවා. මම මෙහෙම දැන්ට කියන්න උන් තැම්පත් වෙනව නෙවෙයි, තව එහාට වැඩි ටිකක් වෙනවා. මෙහෙම විතර පොටෑසියම්. මේ පැත්තෙන් ක්ලෝරින් බුබුලු වායු පිට වෙනවා. බුබුලු. හොඳේ. ඔකට වෙනම කෝෂයක් තියෙනවා පුතේ, ඩවුන්ස් කෝෂය කියලා. ඔහොම කරන්න බෑ ඔක. නිකම්ම බීකර එක දාලා වැඩි කරන්න. බීකරයක් රත් කරොත් එහෙම ඔයක ඕවා උණු වෙන ගන්න බීකරේ උණු වෙනවා. ඊට ගන්න. එහෙම නෙමෙයි. ඒකට වෙනම උපකරණයක් තියෙනවා. නමුත් සිද්ධිය වෙන්නේ මේකයි. සරල සිදුවිය මේ ඇත්ත සිදුවීම වෙන්නේ ඒකයි. පොටෑසියම් ක්ලෝරයිඩ් භාජනයකට දාලා රත් කරාම බැටරියේ ඍණ පැත්තට පොටෑසියම් ගිහින් තැම්පත් වෙනවා. ධන පැත්තට ක්ලෝරින් ගිහිල්ලා ක්ලෝරින් වායුව බවට පත් වෙනවා. අන්න අපි පොටෑසියම් වෙන් කරගත්තා. හැබැයි වෙන් කරගත්තා නම් මේක නම් ඉතා ප්‍රතික්‍රියාශීලී නිසා වෙන් කරගත්ත ගමන් පැරපීන් වල හෝ භූමි තෙල් ඇතුළේ ගිහිල්ලා හංගලා තියාගන්න වෙනවා. ඇයි? අමාරුවෙන් වෙන් කරගත්තට පස්සේ එයා ගිහින් වෙන කෙනෙක් එක්ක එකතු වෙනවා. මෙයා බොහොම අමාරුවෙන් පොටෑසියම් වෙන් කරගෙන අනේ අපි අමාරුවෙන් මෙයාව ක්ලෝරින් ගෙන් ගලව ගත්තේ කියලා කියනකොටම වායුගෝලයේ ඔක්සිජන් ඇවිදලා යත් එක්ක එකතු. එකෙක් අතාරිනකොට තව එකෙක් අල්ල ගන්න බලාගෙන පොටෑසියම් ඉන්නේ. සෝඩියම්ුත් එහෙම. එකෙක් දඟලලා නිගිසියෙන් නෙමෙයි. දාන්න තියෙන ඔක්කොම සෙල්ලම් දාලා හදිහුණියන් දාලා කොහොම හරි කරලා වෙන් කරගන්නවනේ. වෙන් කරගෙන මේ පැත්ත බලනකොට ඔන්න બોලී තව එකෙක් එකතු වෙනවා. ඕන් විගාවට ඒකෙන් වෙන් කරගත්තාම තව එකෙක් එකතු වෙනවා. අපිට හම් වෙලා තියෙනවා එහෙමයි නේද? සක්‍රියතාව වැඩිකම. සක්‍රියතාව වැඩි අය එහෙම තමයි. රයිට්. ගන්න නෝට් එක. එතකොට ලෝහ නිස්සාරණ ක්‍රම තුනකින් එක සක්‍රියතාව ඉතාමත් අඩු ලෝහ බොහෝ විට නිදහස් ලෝහයේ ලෙස වෙනස් සංඝටක සමග මිශ්‍රව පවතී. භෞතික ක්‍රම යොදාගෙන එම මිශ්‍රණ වලින් ලෝහය වෙන් කරගත හැකියි. ඒ කිව්වේ ප්ලැටිනම්, රත්තරන්, රිදී වගේ අය. ශක්තියතාව ඉතාමත් අඩුයි. උදාහරණ රිදී, සිල්වර්, ගෝල්ඩ්, ප්ලැටිනම්. අංක 2 සක්‍රියතාව මධ්‍යස්ථව ඇති ලෝහ නිස්සාරණය කිරීමට රසායනික ඔක්සිහරණ ක්‍රමය යොදා ගනී. යකඩ වගේ අය ඒකට යොදා ගන්නවා. යකඩ, ටින්, ලෙඩ්. අංක 3 සක්‍රියතාව ඉතාමත් වැඩි ලෝහ නිස්සාරණය කරන්නේ ලෝහයේ විලීන සංයෝගය විද්‍යුත් විච්ඡේදනය කිරීම මගිනි. උදාහරණ සෝඩියම්, පොටෑසියම්, ඇලුමිනියම්. සෝඩියම්, පොටෑසියම්, ඇලුමිනියම්. මැග්නීසියම් එහෙම තමයි. හොඳයි. මැග්නීසියම් එහෙම තමයි. අපි ඊගාවට බලමු අපේ පාඩමේ
ලෝහ නිස්සාරණයත් අපි කතා කරන යකඩ නිස්සාරණය ගැන ඉගෙන ගන්න. යකඩ නිස්සාරණය. ඒ යකඩ නිස්සාරණය කරන්න යොදා ගන්නවා මීටර 60ක් විතර උස 60ක් විතර උස ධාරා ඌෂ්මකය කියන උපකරණය. ධාරා ඌෂ්මකය කියන උපකරණය. ඒක ධාරා ඌෂ්මකය මීටර කියන 60ක් විතර උසට තියෙන එකක් නේද? ඕන්න. එතනට ගිහිල්ලා ඊට මදි වෙයිද දන්නේ නැහැ. රූපංගින්න ගිහිල්ලා අත්‍යවශ්‍ය කොටස එඳ ගන්න බැරි වෙයිද? මෙන්න එහෙම අදිමු. ඉතින් එහෙම ලස්සන නෑ හොඳේ. ඒ ගැන එච්චර හිතන්න එපා. බැලන්ස් වෙලක් නෑ. නේ. පොඩ්ඩක් නිකන් ඇදයි වගේ නේද? හොඳයි ඇදයි. එහෙම හොඳයි. එතකොට මේ ධාරා ඌෂ්මකයට යකඩ නිෂ්පාදනයේ ප්‍රධානම අමුද්‍රව්‍ය වන හීමටයි. යකඩ ලෝහ තියෙන පස් ලෝපස්. යකඩ තියෙන පස් යපස්. යකඩ තියෙන පස් යපස්. අන්න දානවා මේකට උඩින් යපස්. මේකට උඩින් දානවා යපස්. යපස්. දානවා මේකට. මේ ඊගාවට හුණුගල් දානවා. ඊගාවට කෝක් දානවා. හුණුගල් කියන එක ඔයාට ලිව්වට පේනවද? පේනව නේද? පේනවනේ. යපස් කියන්නේ හීමටයිට්. හීමටයිට්. Fe2O3 බෝඩ් එක උඩරිම කල්පනාකරණය කරලා ලියන්න try කරන්නේ. හොඳේ. හුණුගල් කියන්නේ කැල්සියම් කාබනේට් CaCO3. ඉන්න පොඩ්ඩක්. මම අපහැදිලි වෙලක් දැනෙන්නේ නේද? අපහැදිලි වෙලක්. අපි ඌෂ්මකේ පොඩ්ඩක් මිටි කරගමු. මොනවා කරත් හුණුගල් කියන්නේ කැල්සියම් කාබනේට්. කෝක් කියන්නේ කාබන්. කෝක් කියන්නේ මොනවද? කාබන්. දැන් මේවා දාන්න. මොනවද දාන්නේ? යපස් එහෙම නැත්නම් හීමටයිට් නැත්නම් අයර්න් 3 ඔක්සයිඩ්. හුණුගල් කෝක් මේව දාන්න. ඒ අමුද්‍රව්‍ය අරගෙන සවලක් කරන් දායිදෝ ඊගාලා මේක ඇතුළට එහෙම දානවා නෙමෙයි. යපස් හුණුගල් සහ කෝක් හීනියට කුඩු කළා මැෂින් වලින් අඹරලා කුඩු කළා ඊට පස්සේ ඒවා තියෙන්න ඕනි අනුපාතයක් තියෙනවනේ. හදන්නේ යකඩනේ. ඒක නිසා වැඩිපුර ගන්න ඕනේ යපස් තමයි. නේද? පරිප්පු මාළුවක් හදනකොට සමසේ ಜಾති තියෙන්න ඕනි කියලා පරිප්පු ගන්න ප්‍රමාණයම කරපිංච ගන්න, මිරිස් ගන්න, කහ ගන්න නේද? කහ ගන්න. එතකොට 3-5 එහෙම දාන්නේ මාළුව පරිප්පුනේ නේද? එතකොට ඒකේ ප්‍රධාන සංඝටකයේ වෙන්නේ පරිප්පු. අනිත් ඒවා දාන්නේ ඒවට ගැලපෙන විදිහට ටික ටික. ඒ වගේ මේකට යපස් තමා වැඩිපුරම දාන්නේ. ඒකට ගැලපෙන විදිහට හුණුගල් සහ කෝක් මේකට එකතු කරනවා. කොහොමද එකතු කරන්නේ? අම්බරලා කුඩු කළා අවශ්‍ය අනුපාත වලින් මිශ්‍ර කළා ඉහළින් එකතු කරනවා. එහෙම දාන ගමන් මෙන්න මේ ඌෂ්මකයේ පහළින් දරුවනේ ඉතා ඉහළ උෂ්ණත්වයකට සෙල්සියස් අංශක 650ක විතර උෂ්ණත්වයකට 650ක විතර උෂ්ණත්වයක ඉහළ උෂ්ණත්වයකින් වායු ධාරාවක් ඇතුල් කරන රස්නේ හුළඟක්
රස්නේ හුළඟක් එකතු කරනවා. සෙල්සියස් අංශක 650ක වායු ධාරාව. ඒක හදන්නේ මෙහෙමයි. හොඳේ. ඒ ගණිත මෙහෙම විස්තර කරන්න ඕනේ මම කිව්වට වෙනම කුටීරයක ගල් අඟුරු දහනය කරනවා. මේකේ ගල් අඟුරු පුච්චන. ඉනි ගල් අඟුරු. හරි. ගල් අඟුරු දහනය සඳහා වෙනම වාතය ඇදලා දෙනවා මෙහෙම පිටින්. දැන් මේ ගල් අඟුරු ටික දහනය වෙලා මේක ගින්නනේ. තේරෙනවද? ඒක දහනය වෙලා ඒකේ තියෙන දුම් ටික මේ කවුළු වලින් පිට වෙලා යනවා. දුම් ටික පිට වෙලා යනවා. මෙන්න මෙතන තියෙනවා ලොකු ෆෑන් එකක්. මේක ඇතුළේ මේ අතර තියෙන්නේ. ඒකෙන් මෙහෙට වාතය ඇදලා ගන්න. තේරුණා? එතකොට මේ කුටීරය තුල මේ කාමරය තුල ගල් අඟුරු ගිනි ගන්න. ගල් අඟුරු ගිනි ගන්න හැදෙන තාපයේ තියෙන රස්නේ. ඒ රස්නේ සුළං ධාරාව ෆෑන් එකකින් අදිනවා මේ බටේ ඇතුළට. ගල් අඟුරු ගිනි ගන්න වෙනම වාතය එනවා. ගිනිගත්ත ගල් අඟුරු වල තියෙන කළු දුමාරේ උඩින් පිට වෙනවා. සමග රස්නේ වායු ධාරාවක් මෙහෙටත් ඇදලා ගන්න. ඒ වගේ ඒවා එකක් නෙමෙයි කීපයක් වටේට තියෙනවා. ඒ උණුසුම් වායු ධාරාව මෙන්න මෙහෙම ඉහළ යන්න පටන් ගන්නවා මෙතනින්. ඉහළ යන්න පටන්. තේරුණාද? ඒ උණුසුම් වායු ධාරාව මෙන්න මෙහෙම මෙහෙන් ඉහළ යන්න පටන් ගන්නවා කියලායි මම කියන්නේ. ඇයි? හතර වටේට තියෙන මේ ගල් අඟුරු දහනය වෙලා එන උණුසුම් වායු ධාරාව මෙහෙම උඩින් යනවා. එහෙම උඩින් යවද්දී උඩින් දානවා හීමටයිට්, කැල්සියම් කාබනේට් සහ කෝ. අන්න එතකොට තමයි යකඩ නිස්සාරණය කිරීමේ ප්‍රතික්‍රියා ටික අනුපිළිවෙලින් සිද්ධ වෙන්නේ. ඔයාලා හැත්තිනේ ටික ඉගෙන ගන්න නේද? මං එහෙම ඇහුවයි දන්නවද? ඉතා වැදගත්. හොඳේ. වෙන අනම්මනම් හිතන්න එපා වීඩියෝ එක යද්දී මේ ගැනම හොඳ අවධානයෙන් ඉන්න. හොඳේ. මේක විභාගෙට අහනවනේ. එතකොට ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද්ද මේකේ කතන්දරේ කියලා. හොඳේ. මම මේක මකර. දැන් ඔයා දන්නවනේ මේ රූපය අඳින්න වෙන්නේ නැහැ. මම භාගයක් විතර චුට්ටක් තියෙන අයිනවා මෙහෙම එකක් තිබුණා කියලා පෙන්නන. රයිට්. දැන් මොකද වෙන්නේ? එකින් එකට මේ බලන්න. ඔන්න හිතේ මවා ගන්න. හොඳේ. හොඳ චිත්‍රයක් මවා ගන්න. ඉතා අත්‍යවශ්‍ය නිසායි මෙච්චර මේ කියන්නේ. එතකොට සෙල්සියස් අංශක 600ක පමණ උෂ්ණත්වයකින් වායු ධාරාවක් ඉහළට යනකොට යපස්, හුණුගල්, කෝක් නැත්නම් හීමටයිට්, කැල්සියම් කාබනේට් සහ කාබන් කෝක් මේක ඇතුලින් පහළ දාන. එහෙම දානකොට මෙතනින් යන අධික උෂ්ණත්වය නිසා ඉස්සෙල්ලම ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ කෝක්. මේ ඉහළ උෂ්ණත්වය හමුවේ මේ කාබන් නැත්තම් කෝක් ගිනි ගන්නවා දරුවනි. කෝක් ගිනි ගන්නවා. කාබන් ගිනි ගන්නවා කියන්නේ කාබන් ප්‍රතික්‍රියා කරනවා ඔක්සිජන් වායුව සමග හැදෙනවා කාබන් ඩයොක්සයිඩ්. හැදෙනවා කාබන් ඩයොක්සයිඩ්. ඉන්න චුට්ටක් ඉන්න මම මේක හොඳටම කල්පනාකරණය කරගෙන වැඩේ යන්න ඕනේ. චූට්ටක් මේක මෙහාට ගන්නම්. මේක කෝක් කියලා වෙනම ලියන්නම්. කරන්න දෙයක් නැහැ. ඊට තියෙන විදිහට නේද? අපේ පන්තියේ බෝඩ් එක නෙමෙයි මේ තියෙන්නේ. මෙතෙන්ට කෝක් කියලා මෙහෙම දාන්නම්. පොඩියට ලියාගමු. C අකුරත් ඔන්න දැම්මා. කාබන් මේ බලන්න. එතකොට ඊටම දුණා ඒකයි උනේ. එතකොට ඉස්සෙල්ලම මේ දාන කෝක් ටික ඒත් ඉඩමදි වේදම. චුට්ටක් මට දෙන්න මේ දෙතුන් අතාවම බලලා ඉන්න මේකේ තව උඩට ගන්න පුළුවන් නේද? මේ දාන කෝක් ටික ප්‍රතික්‍රියා කරනවා ඔක්සිජන් වායුව සමග. ඒ කියන්නේ කෝක් ගිනි ගන්නවා. මෙතන කෝක් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරනවා කියන්නේ ගිනි ගන්නවා. ඉතා ඉහළ උණුසුම් වායු ධාරාවක් මෙහෙන් කෝක් දානකොට ඒක ගිනි ගන්නවා. ගිනි අරගෙන හැදෙනවා කාබන්
ඩයොක්සයිඩ්. ඔන්න මුලින්ම වෙච්ච වැඩි. එතකොට කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා කෝක් ගිනියන්න. එතකොට මෙහෙන් ගියේම සෙල්සියස් අංශක 650ක ධාරාව. ඒ මතුවට මේක ඇතුලේ කෝක් ගිනි ගන්නවා කියන්නේ උෂ්ණත්වය තව තවත් වැඩි වෙනවා. උෂ්ණත්වය තව තවත් වැඩි වෙනවා. ඒ අධික උෂ්ණත්වය හමුවේ ඒ ඉතා ඉහළ අධික උෂ්ණත්වය හමුවේ කැල්සියම් කාබනේට් වියෝජනය වෙනවා. කැල්සියම් කාබනේට් වියෝජනය වෙලා හැදෙනවා. මේ වියෝජනය වුණා කියලා පෙන්වන්නේ හැදෙනවා කැල්සියම් ඔක්සයිඩ් ධන කාබන් ඩයොක්සයිඩ්. කැල්සියම් ඔක්සයිඩ් ධන කාබන් ඩයොක්සයිඩ්. මේ වෙනකොට ඌෂ්මකයේ මෙන්න මේ උදාහරණයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ යනවා. ඒ කොහොමද කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙන්නේ? ඒ කෝක් ගිනි අරන් හැදිච්ච කාබන් ඩයොක්සයිඩ් කැල්සියම් කාබනේට් වියෝජනයෙන් හැදුණු කාබන් ඩයොක්සයිඩ්. ඒක නිසා මේ හරියේ කාබන් ඩයොක්සයිඩ් වැඩි. ක්‍රම දෙකකට කාබන් ඩයොක්සයිඩ් තිබුණා. ඒ හැදෙන කාබන් ඩයොක්සයිඩ් යනවා ඇත්තේ පහළටද ඉහළටද? නිකන් හිතන්න. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ වායුවක්. ඒ මදුවට යටින් එනවනේ වේගවත් සුළං ධාරාවක් රස්නෙට රස්නේ. එතකොට කොහොමද කාබන් ඩයොක්සයිඩ් එක කොහාටද යන්නේ? ඉහළට යන්නේ. ඉහළට යන කාබන් ඩයොක්සයිඩ් කාගෙන් හැදිච්ච ඒවද? කෝක් දහනයෙන් සහ කැල්සියම් කාබනේට් වියෝජනයෙන් හැදුණු කාබන් ඩයොක්සයිඩ් ටික ඉහළට යනකොට මෙන්න හම්බ වෙනවා තව තවත් වැඩිපුර දාන කෝ. තව තවත් වැඩිපුර දාන කෝ. ඔන්න තව දෙයක් දැන් මෙතෙන්දි මම ඔයාලට කියන්න ඕන. ගල් මේ යකඩ නිස්සාරණය කියලා කියන්නේ පුතේ වමනා කරන සියලුම අමුද්‍රව්‍ය ටික එකතු කරලා දාලා ඊට පස්සේ යටින් ගින්දර දාලා රස්නේ දාලා හදන නිෂ්පාදනයක් එහෙම නෙමෙයි. බේකරියේ පාන් හදනකොට පිටි ටික අනලා පිපින්ද තියලා නේද? ඊට පස්සේ අච්චු වලට දාලා නැත්නම් තැටි වලට දාලා ඒක පිළියෙල කරලා ඔක්කොම වැඩ ඉවර කරලා පෝරණුවට දානවනේ. එහෙම එකක් නෙමෙයි. පරිප්පු මාළුව හදනකොට ඒකට උවමනා කරන පරිප්පු ටික හොදලා දාලා ලුණු කපලා දාලා මිරිස් කපලා දාලා මිරිස් කුඩු දාලා 3-5 කහ දාලා ඒ ටික ඔක්කොම වැඩ ඉවර කරලා කරපිංචක් දාලා ඕන් ලිපෝඩින් තියෙනවා. එහෙම එකක් නෙමෙයි. එහෙනම් පටන් ගත්ත වෙලාවේ ඉඳන් දිගින් දිගටම යපස් කුඩු කුඩු කර දාන්න. ඒවා මැෂින් වලින් කුඩු වෙවි වැටෙන්න එක හදලා තියෙනවා. පටන් ගත්ත වෙලාවේ ඉඳන් හුණු ගල් කුඩු කර දාන්න. කෝක් කුඩු කර දාන්න. මෙහි ප්‍රතික්‍රියා වෙනවා මෙහින් බට දානවා. මෙහි ප්‍රතික්‍රියා වෙනවා මෙහින් අමුද්‍රව්‍ය ටික දානවා. මෙහි ප්‍රතික්‍රියා වෙනවා මෙහින් අමුද්‍රව්‍ය. දිගින් දිගට ඒක වෙවි යනවා. වෙවි නේද? ඒක දිගින් දිගට කරන වැඩ. අන්න ඒක නිසා මෙන්න මේ නිතර එකම කියනවා කියලා හිතන්න එපා වමනා හින්දා කියන්නේ. හොඳේ. මෙන්න මේ ගල්ලඹුරු දහනයෙන් හා කැල්සියම් කාබනේට් වියෝජනයෙන් හැදිච්ච කාබන් ඩයොක්සයිඩ් ටික උඩට යනකොට එයාට හම්බ වෙනවා තව තවත් දාන කෝ. තව තවත් දාන කාබන්. එතකොට මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් ඒ වැඩිපුර කෝක් සමග ප්‍රතික්‍රියා කරලා හැදෙනවා කාබන් මොනොක්සයිඩ්. ඔන්න අපිට වැඩක් අමතක වුණා. ඇයි? මේ වෙනකොට අපි සමීකරණ 3ක් ලියාගෙන තියෙනවා. එකක්වත් තුලිත කරන්න බැරි වුණානේ නේද? බලමුද තුලිත කරලා. right. වාට පුළුවන් දැන් ඒවා කාබන් 1යි කාබන් 1යි ඔක්සිජන් 2යි ඔක්සිජන් 2යි ඔටෝ තුලිත සමීකරණය. ඒකනේ මම ඉතින් උමනාවක් කරේ නැත්තේ. කැල්සියම් 1යි කැල්සියම් 1යි කාබන් 1යි කාබන් 1යි ඔක්සිජන් මෙතන 3යි මෙතන 1යි මෙතන 2යි ඔක්කොම 3යි. ඒ CO2 වලට පේනවනේ නේද? ඒ CO2 පේනවා. හරි. එතකොට ඒකත් තුලිතයි. එතකොට මේක කාබන් 1යි 2යි කාබන් 1යි 2යි කෝ දෙකක් දාලා නෑ. ඒක ඔටෝ තුලිත නෑනේ නේද? right. දැන් හරි. කාබන් 1යි 2යි ඔන්න කාබන් 2යි. ඔක්සිජන් O2 2යි මේ O2 මේ දෙක මෙයාටත් තියෙන්නේ. හරි. දැන් මේ වෙනකොට මේ හරිය හැදිලා තියෙනවා කාබන් මොනොක්සයිඩ්. ඒ කාබන් මොනොක්සයිඩ්ට හම්බ වෙනවා උඩින් දාන යපස්. ඒ කාබන් මොනොක්සයිඩ්ට හම්බ වෙනවා උඩින් දාන යපස්.
අන්න මේ ප්‍රතික්‍රියා සමූහයේ අද දවසේ අපි ලියන ප්‍රතික්‍රියා සමූහයේ වටිනාම ප්‍රධානම ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඒ කවුද? මෙතනින් දාන හීමටයිට්. මෙතනින් දාන හීමටයිට් ඒ කියන්නේ Fe2O3 ප්‍රතික්‍රියා කරනවා මෙන්න මේ කාබන් මොනොක්සයිඩ් එක්ක. කොහොම හැදුණු කාබන් මොනොක්සයිඩ්ද? අර ඉහළට යන කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර කෝක් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් හැදුණු කාබන් මොනොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරනවා. කරලා හැදෙනවා. මොනවද හැදෙන්නේ? හැදෙන්නේ මොකද්ද? කාබන් මොනොක්සයිඩ් මේ අයන් ඔක්සයිඩ්ගේ ඔක්සිජන්ව ගලව ගන්නවා. ගලවගෙන හදා ගන්නවා කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. අනේ අපේ යකඩ තනි වෙනවා. දුකයිද? නෑ. අපිට ඕනියේ වැඩේ කරගන්න තමයි. අපිට වමුණා උනේ අපේ යකඩ තනි කරගන්න තමයි, වෙන් කරගන්න තමයි. අපි කියනවා කාබන් මොනොක්සයිඩ් මගින් හීමටයිට් ඔක්සිහරණය වුණා. හීමටයිට්ගේ අයන් 3 ඔක්සයිඩ්ගේ ඔක්සිජන් කැල්ල ගැලවිලා යනවා කාබන් මොනොක්සයිඩ් එක්ක. ගිහින් කාබන් ඩයොක්සයිඩ් වෙනවා. අයන් තනි වෙනවා. තුලිත කරලම ඉන්නු. අයන් දෙකයි දෙකක් දෙමිය යුතුයි මෙතෙන්ට. ආයකින් Fe2 හරි Fe2 වෙනමින් අයන් දෙක. ඔක්සිජන් මෙතන 3යි. මෙතන 1යි 4යි. මෙතන තියෙන්නේ 2යි. මෙතන දෙකක් දැම්මම හරියයි. මෙතන දෙකක් දැම්මොත් මොකද වෙන්නේ? ඒක කාබන් දෙක වෙනවා. කාබන් දෙක කරන මෙතෙන්ටත් දෙක දාන්න. එතන දෙක දාපුවාම ආපහු ඔක්සිජන් 3යි මේ 2යි 5යි මෙතන තියෙන්නේ දෙවරක් දෙක 4යි. ඒ සෙල්ලම හරියන්නේ නැහැ දරුවනේ. ඒ සෙල්ලම හරියන්නේ නැහැ. අපි මෙහෙම කරමු. ඉඩමදි මෙතෙන්ට 3ක් තාම. හරි. මේ වෙන එක එහෙම ලියනවා එහෙම. මෙතෙන්ට 3ක් තාම. ආයි බලමු පේනවද කියලා. හරි. දැන් බලන්න තුලිතයිද කියලා. අයන් දෙකයි. මම ඔයාලට මේවා ලං කරලා පෙන්නනවා. හොඳේ. අයන් දෙකයි. ඔක්සිජන් 3යි. මෙතන ඔක්සිජන් 3යි 6යි. මේ 3යි 6යි. මේ 3 වරක් දෙක 6යි. 3 වරක් දෙක 6යි. ඊළඟ මේ පැත්තේ යකඩ දෙකයි ඔක්සිජන් 3යි 6යි 3 වරක් දෙක 6යි. කාබන් 3යි. ඔන්න ප්‍රතික්‍රියාව අවසන්. සෑදෙන යකඩ ටික බර වැඩිනේ. යකඩ කියන්නේ ලෝහයක්නේ. හැදිච්ච යකඩ ටික අඩියට බහිනවා. ඉතා ඉහළ උෂ්ණත්වයක් කියලානේ කිව්වේ නේද? ඉතා ඉහළ උෂ්ණත්වය නිසා මෙන්න මේ යකඩ ටික ඝන තත්ත්වයේ නෙමෙයි තියෙන්නේ ද්‍රව තත්ත්වයේ. ඒ හැදෙන ද්‍රව යකඩ ටික අඩියට බහිනවා. තේරුණාද? ඒක හැදෙන ද්‍රව යකඩ ටික අඩියට බහිනකොට හැදෙන කාබන් ඩයොක්සයිඩ් වායුවක් නිසා උඩට යනවා. ද්‍රව යකඩ බර නිසා උෂ්මකයේ යටට යනවා. කාබන් ඩයොක්සයිඩ් වායුවක් නිසා ඉහළට යනවා. ඉහළට යන කාබන් ඩයොක්සයිඩ් මෙහෙම ගිහිල්ලා එළිය වායු ගෝලයට යනවා ඇති නේද? නෑ එහෙම යන්න වෙන්නේ නෑ. ඇයි? ඉහළට යන කාබන් ඩයොක්සයිඩ්ට ඔන්න බොලේ හම්බ වෙනවා මෙහෙන් දාන කෝක්. එතකොට ඒ කාබන් ඩයොක්සයිඩ් කෝක් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් මොනොක්සයිඩ් හැදෙනවා. කාබන් මොනොක්සයිඩ් කියන්නේ වායුවක්නේ. හැදෙන කාබන් මොනොක්සයිඩ් ටික මෙහෙම ගිහින් එළියට යයි නේද? එහෙම එළියට යන්න වෙන්නේ. ඒ කාබන් මොනොක්සයිඩ් හම්බ වෙනවා හීමටයිට්. එතකොට හීමටයිට් කාබන් මොනොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කළා යකඩයි කාබන් ඩයොක්සයිඩුයි හැදෙනවා. හැදෙන යකඩ බරින් වැඩි නිසා පහළට යනවා. හැදෙන කාබන් ඩයොක්සයිඩ් ටික ඉහළට යනවා. ඉහළට යනකොට හම්බ වෙනවා ආපහු දාන කෝක්. ඒ කෝක් එක්ක ප්‍රතික්‍රියා කළා කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් බවට පත් වෙනවා. හැදෙන කාබන් මොනොක්සයිඩ් උඩට යනකොට හීමටයිට් හම්බ වෙනවා. එයා හීමටයිට් එක්ක ප්‍රතික්‍රියා කළා යකඩ හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. හැදෙන යකඩ යටට යනවා
හැදෙන කාබන් ඩයොක්සයිඩ් උඩට යනවා. එහෙනම් ඉතින් පැය ගානක් මේක කියෝ ඉන්න වෙන්නේ. දැන් තේරෙනවනේ. තව එකපාරක් නිකන් ජොලියට වගේ කියන්න. එතකොට මෙන්න මෙතන තමයි වෙන්නේ. එතකොට හීමටයිට් කාබන් මොනොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කළා යකඩයි කාබන් ඩයොක්සයිඩ් උයි හැදෙන යකඩ ද්‍රව යකඩ බරින් වැඩි නිසා උෂ්ණකේ පහළට යනවා. එතකොට හැදෙන කාබන් ඩයොක්සයිඩ් ටික ඉහළට යනවා. ඉහළට යන කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර දාන කෝක් හම්බ වෙනවා. කෝක් එක්ක ප්‍රතික්‍රියා කරාම කාබන් මොනොක්සයිඩ් හැදෙනවා. ඒ කාබන් මොනොක්සයිඩ් ඉහළට යනකොට හීමටයිට් හම්බ වෙනවා. හීමටයිට් එක්ක ප්‍රතික්‍රියා කරලා ආපහු යකඩයි කාබන් ඩයොක්සයිඩ් හැදෙන යකඩ පහළට යනවා. ඔහොම යනකොට ඌෂ්මකයේ පහළ ටික ද්‍රව යකඩ ප්‍රමාණය ඔහොම වැඩි නේද? ඔන්න ඔහොම වැඩි. ද්‍රව යකඩ උණු වෙච්ච යකඩ ප්‍රතික්‍රියාව දිගින් දිගට උඩින් දානම අමුද්‍රව්‍ය යටින් ද්‍රව යකඩ හැදි මම හිතන්නේ තේරෙන්නේ ඇති. බලන්න අපි පොඩ්ඩක් සමීකරණ ටික දාලා අපි මේකට මොනවා හරි දැම්මනම් ඒ දාපු දේවල් වලට වෙච්ච දෙයක් තියෙන්න ඕන. මේ වැඩේට දාපු දේවල් මොනවා හරි දැම්මනම් ඒකට වෙච්ච දෙයක් තියෙන්න බෑනේ. අපි මේ වෙච්ච දේ හොයමු. කාබන් කෝක් දැම්ම මේකට. මොකද උනේ? ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කළ කාබන් ඩයොක්සයිඩ් තුන. දැන් එහෙනම් කෝක්ට වෙච්ච දේ දන්නවනේ. ඔක්සිජන්ට වෙච්ච දේ දන්නවනේ. ඔක්සිජන් අපි දැම්මේ නැහැ වායු ගෝලයෙන් එකතු වෙන්නේ. කොහොමද වෙච්ච දෙයක් තියෙනවා කාබන් ඩයොක්සයිඩ්. ඔන්න දැන් මම අහනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් ටික කොහෙද? ඒ කාබන් ඩයොක්සයිඩ් ටික කොහෙද? මොකද කියන්නේ? ඊට කලින් මේ ප්‍රතික්‍රියාවට. අපි මේකට හුණුගල් දැම්මනේ. ඒ කැල්සියම් කාබනේට් ටිකට හුණුගල් ටිකට මොකද වුනේ? ඒ ටික වියෝජනය වෙලා කැල්සියම් ඔක්සයිඩුයි කාබන් ඩයොක්සයිඩුයි. හුණුගල් වලට වෙච්ච දෙයක් මට කියන්න. කොහොමෙන්ට දාපු කැල්සියම් කාබනේට් ටික. ඒ ටික කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් බවට පත් වුණානේ. නේද? දැන් ඊගාට මගෙන් අහනවා. එතකොට දැන් දෙපාරක්ම කිව්වනේ කාබන් ඩයොක්සයිඩ් හදනවා කියලා. කාබන් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලත් හදනවා කැල්සියම් කාබන් ත්‍රියෝජන හැදෙනවා. කොයි කාබන් ඩයොක්සයිඩ් ටික? කොයි කාබන් ඩයොක්සයිඩ්? ඒ ටික කෝක් එක්ක ප්‍රතික්‍රියා කළා මොනොක්සයිඩ් හැදුණානේ. අන්න කාබන් ඩයොක්සයිඩ් වෙච්ච දෙයක් තියෙනවා. මේ කාබන් ඩයොක්සයිඩ්යි මේ කාබන් ඩයොක්සයිඩ්යි මොකද වුනේ? ඒ කාබන් ඩයොක්සයිඩ් කෝක් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් මොනොක්සයිඩ් හැදුණා. දැන් මම අහනවා කොහෙතකොට හැදුණු කාබන් මොනොක්සයිඩ්? කාබන් මොනොක්සයිඩ්. ඒ ටික හීමටයිට් එක්ක ප්‍රතික්‍රියා කළා යකඩයි කාබන් ඩයොක්සයිඩුයි හැදුණානේ. මොනොක්සයිඩ් වෙච්ච දෙයක් තියෙනවා. එතකොට කොහොදාපු හීමටයිට්? ඒ හීමටයිට් ටික නෙන්නම් කාබන් මොනොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කළා යකඩ වුණේ. ඒකින්ද හීමටයිට් ටික යකඩ බවට පත් වුණා. මොනොක්සයිඩ් ටික ඩයොක්සයිඩ් බවට පත් වුණා. එතකොට මම අහනවා කොහෙතකොට හැදුණු යකඩ? මේ තියෙන්නේ යකඩ ටික. මේ තියෙන්නේ යකඩ ටික හැදුණු යකඩ. ඒක හැදුණු කාබන් ඩයොක්සයිඩ් ටික. ඒ ටික උඩ යනකොට ආපහු කෝක් එක්ක ප්‍රතික්‍රියා කළා මොනොක්සයිඩ් උනා. ඒ මොනොක්සයිඩ් ටික ඒ ටික හීමටයිට් එක්ක ප්‍රතික්‍රියා කළා මේ යකඩ හැදුණා. අර තියෙන යකඩ හැදිච්ච ටික මේ පිට වෙලා. හැම එකටම වෙච්ච දෙයක් දැන් මම කියනවා. හැබැයි බලන්නකො බෝඩ් එකේ වෙච්ච දෙයක් කියපු නැති කෙනෙක් ඉන්නවා. පුළුවන් නම් බලන්න. කවුද? මෙන්න මෙයා. කොන්න කොයා. මෙන්න මෙයා. වෙච්ච දෙයක් කිව්වේ. කැල්සියම් ඔක්සයිඩ්. හුණුගල් වියෝජනයෙන් සෑදුණු කැල්සියම් ඔක්සයිඩ් වෙන දේවල් දෙකක් තියෙනවා. මොකක්ද? එකක් තමයි මේ බලන්න. හුණුගල් වියෝජනයෙන් සෑදුණු බලාගෙන ඉන්න ඕනේ හොඳට. හුණුගල් වියෝජනයෙන් සෑදුණු කැල්සියම් ඔක්සයිඩ් වලින් කොටසක් හුණුගල් වියෝජනයෙන් සෑදුණු කැල්සියම් ඔක්සයිඩ් වලින් කොටසක්. මොකද්ද මේ කරන්න හදන්නේ? හුණුගල් වියෝජනයෙන් සෑදුණු කැල්සියම් ඔක්සයිඩ්ට වෙන දේවල් දෙකක් තියෙනවා. ඒකෙන් කොටසක් ප්‍රතික්‍රියා කරනවා
දරුවනේ දැන් මේ මෙතනින් දැන් මේ හීමටයිට් නේ යපස්නේ. එතකොට මේවා මේ මහ පොළොවේ තියෙන පස් මේ පස්වල අපද්‍රව්‍ය විදිහට කවලම් වෙලා තියෙනවා සිලිකා හා ඇලුමිනියම්. සිලිකා සහ ඇලුමිනියම්. ඒ කියන්නේ සිලිකන් ඩයොක්සයිඩ් සහ SiO2 සහ Al2O3 ඇලුමිනියම් ඔක්සයිඩ්. සිලිකන් ඩයොක්සයිඩ් අර දාන යපස් වල පසේ තියෙන අපද්‍රව්‍ය. ඇලුමිනියම් ඔක්සයිඩ් ඒ පසේ සංඝටකයක්. අපද්‍රව්‍යයක් මේ ක්‍රියාවලියේදී එක අපද්‍රව්‍යයක්. උමනායක මේ ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට අලුතෙන් එකතු වෙන දේ වෙනත් දේ. ඒක දැන් මෙහෙම හිතන්න ඔය උත්තර සිල්ලම ඕනේ. ඔයාගේ මිදුලට බහැලා ඔයා මිදුලෙන් පස් ටිකක් කපලා ගත්තා කියන්නකෝ. දැල්ල ගහලා පස් උදුළු තලයක් කපලා ගන්න. ඒ පස්සේ සිලිකන් ඩයොක්සයිඩ් තියෙනවා. ඇලුමිනියම් ඔක්සයිඩ් උත් තියෙනවා. හැබැයි ආ මිදුලෙන් කපපු පස් තලේ යපස් නැතුව ඇති. නමුත් සිලිකන් ඩයොක්සයිඩ් උත් තියෙනවා ඇලුමිනියම් ඔක්සයිඩ්. මේ පස්සේ තියෙන ප්‍රධාන සංඝටක දෙක. මේ පස්සේ කියන ඕනම පස්. එතකොට මේ දෙක මේකෙත් කවලම් වෙලා තියෙනවා. අර ඉතා ඉහළ උෂ්ණත්වය නිසා මෙන්න මේ හැදුණු කැල්සියම් ඔක්සයිඩ් වලින් කොටසක් මේ සිලිකා එක්ක ප්‍රතික්‍රියා කරනවා. සිලිකන් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා කැල්සියම් සිලිකේට් SiO3. කැල්සියම් සිලිකේට් CaSiO3 තුල්ට කළොත් කැල්සියම් එකයි කැල්සියම් එකයි ඔක්සිජන් මෙතන එකයි මෙතන දෙකයි තුනයි මෙන්න ඒ තුන SI එකයි SI. ඒ වගේම ඉතිරි කොටස කැල්සියම් ඔක්සයිඩ් ඉතිරි කොටස අර ඇලුමිනියම් ඔක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා කැල්සියම් ඇලුමිනේට් CaAl2O4 මොනවද කැල්සියම් ඇලුමිනේට්. අන්න දැන් එයාටත් වෙච්ච දෙයක් තියෙනවා. මොකද්ද වෙච්ච දේ? කෝකැල්සියම් ඔක්සයිඩ්. ඒ කැල්සියම් ඔක්සයිඩ් වලින් කොටසක් සිලිකන් ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරලා කැල්සියම් ඇලුමිනේට් මේ සිලිකේට් උනා. ඉතිරි කොටස ඇලුමිනියම් ඔක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් ඇලුමිනේට්. සෑදෙන මෙන්න මේ කැල්සියම් සිලිකේට් සහ කැල්සියම් ඇලුමිනේට් අපි ඒවට කියනවා ලෝ බොර කියලා. මොනවද කියන්නේ? ලෝ බොර. මෙන්න මේ දෙක ලෝ බොර. මේ ටික තැම්පත් වෙනවා දරුවනේ සෑදෙන ද්‍රව යකඩ මත. ලෝ බොර තැම්පත් මේ විදිහට. දැන් කවුරු හරි අපෙන් ඊගාවට ඇහුවම එතකොට කෝ ඒ හැදිච්ච කැල්සියම් සිලිකේට් සහ කැල්සියම් ඇලුමිනේට් මේ තියෙන්නේ ඒක හැම දෙයකටම වෙච්ච දෙයක් තියෙනවා. හැම එකටම වෙච්ච දෙයක් තියෙනවා. පේනවනේ? ඒ ලෝබර තැම්පත් වෙනවා. අපිට පුළුවන් මට්ටම් දෙකක තියෙන කරාම වලින් මේවා ඉවත් කරගන්න. මේ විදිහට ඉවත් කරා. එතකොට දුවලා ගිහිල්ලා ඉස්කෝලේ ටැප් එක කරලා වතුර බොනවා වගේ මේ කරාම යල්ලා මෙන්න මෙහෙම අත තියලා ඔහොම එහෙම ගන්න බෑ මේ උණු වෙච්ච යකඩ ද්‍රව යකඩ. ඉතින් මේ කරාමේ ඇරියම ලෝබොර ටික ඔක්කොම අයින් වෙනවා. ඊගාව කරාමේ ඇරියම යකඩ ටික ගන්න පුළුවන්. එතකොට මේවා නියමිත අනුපාත වලින් දාන්නේ. එතකොට මෙන්න මෙච්චර විතර වෙලාවක් යනකොට මෙන්න මේ ටික මෙහෙම තැම්පත් වෙනවා කියලා දාන්න. එතකොට දිගින් දිගට තැම්පත් වෙනකොට මොකද වෙන්නේ? ටික ගානට මේ ගාන එනකොට යකඩ ටික අයින් කර ගන්නවා. ලෝබොර අයින් කරනවා. තව මෙහින් හැදි එනවා. මේක හිස් වෙන්නේ නැහැ. එතකොට මේ යකඩ නිස්සාරණේ ලෝබොර තැම්පත් වීමත් ඉතා හොඳයි කියලා කියනවා. ලෝබොර නිසා යකඩ වැහිලා තියෙනවා. ඒක නිසා මෙහින් ඇදිලා එනවනේ රස්නේ වායු ධාරාව. ඒ වායු ධාරාවේ ඔක්සිජන් තියෙනවනේ. එතකොට මේ හැදිච්ච යකඩ ආයේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරන්න පුළුවන්.
අපි කලේ යකඩවලින් ඔක්සිජන් මේ හීමටයිට් වලින් ඔක්සිජන් අයින් කරලා යකඩ වෙන් කරගත්ත එකනේ. වෙන් කරගත්ත එක ආයෙ එකතු වෙන්න පුළුවන්. ඒ ආයෙ එකතු වීම ලෝ බොරෝලින් වලකිනවා. මොකද යකඩ ටික ලෝ බොරෝලින් වැහිලා තියෙනවා. යකඩ ටික ලෝ බොරෝලින් වැහිලා තියෙන නිසා මෙහින් එන වායු ධාරාවේ තියෙන ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් තේරුණානේ? රයිට්. ඔන්න අපි මෙන්න මේ අනවශ්‍ය හරි ටික මකලා දාමු. මේ නෝට් එකට යන්න අපි දැන් හදන්නේ. රයිට්. ගන්න නෝට් එක. යකඩ නිස්සාරණය. මේ ටික ඔක්කොම ලං කරලා පෙන්නනවා ආයෙ පාරක්. හොඳේ. යකඩ නිස්සාරණය. යකඩ නිස්සාරණය සඳහා මීටර 60ක් පමණ උස වූ ධාරා ඌෂ්මකයක් යොදා ගනී. මෙහි ඉහළින් යකඩ නිස්සාරණයේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන ලියන්න අංක 1 දාලා සිංහලෙන් හීමටයිට්. ඉරක් ගහලා ලියන්න කියන්නේ පුතේ මෙන්න මෙහෙම හීමටයිට් කියලා ලියලා මෙන්න එහෙම මේ පේනව නේද? හරහට ඉරක් ගහලා ඉස්සරහින් ලියන්න Fe2O3 මේ තියෙන්නේ. මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. Fe2O3 අංක 2 යටින් ලියන්න හුණුගල්. ඉරක් ගහලා ලියන්න කැල්සියම් කාබනේට් CaCO3 අංක 3 ලියන්න කෝක් ඉරක් ගහලා ලියන්න C නෝට් එක කියවනවා මම නියමිත ලිවනේ නවත්තරුණා ලියා ගන්න පුළුවන් නේද? නියමිත අනුපාතයන්ට මිශ්‍ර කර සියුම්ම කුඩු කර ඇතුළු කරනු ලැබේ. ඒ මොකක්ද? ඒ කිව්වේ બોලේ අර උඩ නෝට් එකත් එක්ක මේක පිළිවෙලට තියෙන්නේ. මෙන්න මෙහෙම. මෙහි ඉහළින් යකඩ නිස්සාරණයේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන හීමටයිට්, හුණුගල්, කෝක් නියමිත අනුපාතයන්ට මිශ්‍ර කර සියුම්ම කුඩු කර ඇතුළු කරනු ලැබේ. ඌෂ්මකය පහළින් සෙල්සියස් අංශක 650 මතකයිනේ 650ක් පමණ උණුසුම් වායු ධාරාවක් ඇතුල් කරනු ලැබේ. අන්න මට ඒක කියන්න අමතක වුණා. මෙතනින් සෙල්සියස් අංශක 650 උණුසුම් වායු ධාරාව යවුවට ප්‍රතික්‍රියාව සිද්ධ වෙන මේ හරියට යනකොට මේකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 11900ට විතර වැඩි වෙනවා පුතේ. ඒක එහෙම වෙන්නේ ඇයි දැන් මේ කෝක් එහෙම ගිනි ගන්නවනේ. එතකොට මේ තව ප්‍රතික්‍රියා ගන්නවා කියනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. රයිට්. උණුසුම් වායු ධාරාවක් ඇතුල් කරනු ලැබේ. එවිට කියන තර කමාවක් දාන්න තරුවක් දාලා මේක තරුව ඔයා දාගන්න. තරුවක් දාන්න මෙන්න මේක. අධික තාපය නිසා කෝක් දහනය වේ. නෙමෙයි V. එක හදා ගන්න. V කියලා මත තියෙන්නේ නෑනේ. අධික තාපය නිසා කෝක් දහනය වී කාබන් ඩයොක්සයිඩ් බවට පත් වේ. දැන් පුතා මේ පළවෙනි සමීකරණය ලියන්න ඕනේ. ලියන්න එපා. හොඳේ. පළවෙනි සමීකරණය ලියන්න ඕන. එතන. ඊගාවට එපා දැන් ලියන්න. දෙවෙනි තරුව මෙහිදී පිටවන තාපයත් හේතු කොටගෙන කැල්සියම් කාබනේට් වියෝජනය වේ. එහා පැත්තේ පිටුවට යම කැල්සියම් කාබනේට් වියෝජනය වේ. එතකොට දැන් ඊගාවට ලියන්න ඕනේ දෙවෙනි සමීකරණය. හොඳේ. දෙවෙනි සමීකරණය. ඒිට යටින් මෙන්න මෙහෙම තියෙනවා නේද? මෙම ප්‍රතික්‍රියා කොහොමද බලන්න එක තියෙන්නේ? මෙම ප්‍රතික්‍රියාවෙන්ද තාපය පිටවන අතර කියලා තියෙනවානේ. අන්න ඒක කපන්න ඕනේ පුතේ මෙන්න මෙහෙම. ඔක්කොම නෙමෙයි. එකින් එකට කපමු. මෙම කියන කෑල්ල කපන්න. ප්‍රතික්‍රියාවෙන්ද කියන කෑල්ල කපන්න. තාපය පිටවන අතර කියන කෑල්ල කපන්න. දැන් කපන්න ටික දැක්කනේ. මෙම ප්‍රතික්‍රියාවෙන්ද තාපය පිටවන අතර. ඒක කපලා දාන්න. හරි. දැන් මෙන්න මෙතනින් එක පටන් ගන්න. ඔයා දැන් මේවා සටහන් පොතේ ලියනවනේ. සටහන් පොතේ ලියනකොට මෙන්න මෙතනින් තමයි පටන් ගන්නෙ. මොකද මේ වන විට ඌෂ්මකයේ තුල උෂ්ණත්වය සෙල්සියස් අංශක 1000ක් 1900ක් අතර පරාසයක පවතී. ඊගාව තරුව මේක මේ ටිකේ තරුව තිබුණාද එතකොට? ඊගාව තරුව කෝක් දහනයෙන් හා කැල්සියම් කාබනේට් වියෝජනයෙන් පිට වූ කාබන් ඩයොක්සයිඩ්
වැඩිපුර කෝක් සමග ප්‍රතික්‍රියා කර කාබන් මොනොක්සයිඩ් බවට පත් වේ. තුන්වන සමීකරණය ඊගාවට ලියන්න ඉඩ තියලා තියෙනවා. ඉඩ තියලා තියෙන්නේ. ඊගාවට කියනවා එම දැන් ලියන්නේ නැහැ. එම කාබන් මොනොක්සයිඩ් මගින් අයන් ඔක්සයිඩ් ඔක්සිහරණය වේ රතු පාටින් ඇඳලා තියෙන සමීකරණය. රතු පාටින් ඇඳලා තියෙන සමීකරණය. ඊගාවට හුණුගල් වියෝජනයෙන් සෑදුණු කැල්සියම් ඔක්සයිඩ් යපස්වල අපද්‍රව්‍යයක් ලෙස පවතින සිලිකා කියන්නේ SiO2 සිලිකන් ඩයොක්සයිඩ්. ඊගාවට ඇලුමිනා Al2O3 ඒ කියන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කර ලෝ බොර බවට පත් වේ. එතකොට ඊගාවට මේ සමීකරණ දෙක ලියන්න ඕනේ. මේ සමීකරණ දෙක ලියලා ඔයා ඉස්සරහින් සගල වරහණක් දාලා මෙන්න මේ ඵල දෙකටම අහු වෙන විදිහට ලියන්න ලෝ බොර කියලා. right. දැන් ඔයාට මම මේක ඔයා ඇඳ ගන්න දෙන වෙලාව එහෙමනේ. හොඳේ. ඇඳ ගන්න කොහොම වීඩියෝ එක නවත්තලානේ. නිකන් බැරි වෙලා හරි කාට හරි මේකේ පේන්නේ නැතිකමක් තිබුණොත් කියන බලාපොරොත්තුවෙන් තමයි මෙහෙම කරන්නේ. මෙහෙම පේනවද? මේ වගේ එකක් ඔයාලට නවත්තන්න පුළුවන්. මේ වගේ තැනක නවත්තගත්තොත් හොඳටම පේනවා. බලන්න කාබන් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. එතකොට හුණුගල් ටික වියෝජනය වෙලා කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. හැදුණු කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර කෝක් සමග ප්‍රතික්‍රියා කරලා තුන්වෙනි එක කාබන් මොනොක්සයිඩ් හැදෙනවා. ඊගාවට ඒ මොනොක්සයිඩ් මගින් රතු පාට එක හීමටයිට් Fe2O3 වියෝජනය වෙලා Fe2O3 නැත්නම් හීමටයිට් අයන් 3 ඔක්සයිඩ් කැල්සියම් කාබන් මොනොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරලා යකඩ සහ කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඊගාවට මේ අතුරු ඵලයක් අපද්‍රව්‍යයක් විදිහට තිබුණු කැල්සියම් සිලිකන් ඩයොක්සයිඩුයි ඇලුමිනියම් ඔක්සයිඩුයි අර හැදිච්ච කැල්සියම් කාබනේට් වියෝජනයෙන් හැදෙන කැල්සියම් ඔක්සයිඩ් එක්ක ඒ අපද්‍රව්‍යයක් විදිහට තිබුණු සිලිකන් ඔක්සයිඩ් සහ ඇලුමිනියම් ඔක්සයිඩ් ප්‍රතික්‍රියා කරලා කැල්සියම් සිලිකේට් සහ කැල්සියම් ඇලුමිනේට් හදනවා. ලෝබ ඔයාලට ඔය ඕනම තැනකදී නවත්තලා ටික ටික ඇඳ ගන්නත් පුළුවන්. ඊට අමතරව එතකොට ඔයා වීඩියෝ එක නවත්තලා ඔයාට ඇඳ ගන්න පුළුවන්. මම එතකොට මේක මකලා. අපි ඊගාවට යනවා අපේ ටියුට් එකේ තියෙන අවසානම කොටසට. ඒ තමයි රත්රන් නිස්පාදනය ගැන නෑ නිස්සාරණය ගැන. රත්රන් නිස්සාරණය. එතකොට රත්රන් නිස්සාරණය කරන ක්‍රම කීපයක් තියෙනවා. බොහොම කෙටියෙන් මේවා කතා කරන්න තියෙන්නේ. පළවෙනි ක්‍රමේ තමයි පුතේ රත්රන් අංශු අඩංගු රත්තරන් මිශ්‍ර වෙලා තියෙනවනේ පස් එක්ක වැලි එක්ක තිරුවාන ගල් එක්ක බොරළු එක්ක අන්න ඒ ඉල්ලම කරලා රත්තරන් වෙන් කරගන්න එක. එතකොට ගඟේ තියෙන වැලිත් එක්ක දොලක තියෙන වැලිත් එක්ක මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්, පොළවේ තියෙන පස් එක්ක මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්. ඉතා සරල භෞතික ක්‍රමයක් දාගෙන ඒව ගරලා වෙන් කරලා ගන්න. විශේෂයෙන් ගඟේ තියෙන වැලිත් එක්ක තියෙනකොට තමයි ගරලා වෙන් කරගන්න ලේසි. right. අපි නෝට් එක කියාගෙන යමු. රන් අක්‍රිය ලෝහයක් නිසා බොහෝ විට නිදහස් මූලද්‍රව්‍ය ලෙස පවතී. විවිධ ද්‍රව්‍ය සමග මිශ්‍ර වී පවතින මේවා වෙන් කර ගැනීමට විවිධ භෞතික ක්‍රම යොදා ගන්න. පළවෙනි එක තමයි
රන් අන්තර්ගත ගංවැලි. රන් අන්තර්ගත ගංවැලි හා බොරළු ගැරීම. මෙහිදී ගැරුම් වාදනයේ අඩියට රන් එකතු වේ. අර මං කිව්වේ බලංගොඩ පැත්තේම මිනිස්සු එහෙම ගරනවා කියලා 12 රොල්ල රට අපේ ලංකාවේ රත්තරන් බහුල වශයෙන් තියෙන. දැන් ඔයා හිතයි බුදු අම්මෝ ඉහි මිනිස්සු නම් රත්තරන් ගන්න මාන සල්ලියක් ගන්න නැති කියලා. එහෙම නැහැ. උදේ ඉඳන් රෑ වෙනකන් එහෙම හොයලා ගත්තා නේද? දවස් කුලී හොයාගන්න පුළුවන් නම් මිනිස්සු එහි යනවනේ. ඔක්කොම හොයාගන්නේ නේද? ඒ මේ කියන්නේ සාමාන්‍ය ගානුවක් හම්බ වෙනවනේ. එහෙම නැහැ. ඉතා සුළු වශයෙන් හම්බ වෙන්නේ. ඉතින් රත්තරන් ටිකක් යනවා. රුපියල් 1000ක රත්තරන් එකතු කර ගන්න ගොඩාක් දුක් විඳින්න වෙනවා. ඒ දුක් විඳින්න කියන්නේ ගොඩාක් කාලය යනවා. නැත්නම් ඉතින් මිනිස්සු දවසකට රුපියල් 5000ක 1000ක රත්තරන් ගන්න පුළුවන් නම් ඌ ගාලා ගන්නවා නේ වැඩේනේ. එතකොට මං කිව්වා ඔය මේ හංගල්ල පැත්තේ පහුගිය කාලේ කළා මේ එහෙම ඉල්ලම මතුණා කියලා ගංගේ වැලි වලින් ගැරුවා කියලා. ඒක නම් හැබැයි බොහොම මේ සරුවට වැඩි වුණා. ඒක නිකන් ගොඩක් මේ රත්තරන් තියෙන ඇති ඒක විශාල ජනකාය එතෙන්ට එකතු වුණා. ඊගාව ක්‍රමී තමයි රත්තරන් වලට මේ රත්තරන් නිස්සාරනේ මෙන්න මෙහෙම වැඩ. රත්තරන් අඩංගු ඒ බොරළු මිශ්‍රණය තියෙනවනේ. ඒ මිශ්‍රණය ගෙනලා මෙන්න මේ වගේ තැනකට ගොඩ ගන්නවා. හරි. ගොඩ ගහලා ඒක තියෙනවා මෙන්න මෙහෙම ආනත පෘෂ්ඨය. ආනත පෘෂ්ඨය. ඒ ආනත පෘෂ්ඨය අවසානයේ මෙහෙම කොහොම තැනක් ඇවිත් මෙන්න මෙහෙම යනවා. මේක සොරවුවක් වගේ එකක්. දැන් මේක දැන් මේ පෙනුමට පෙන්වන්න බෑ. මේක වෙන්න තැන තියෙනවා කානුවක් වගේ එකක්. රිපලයක් කියලා කියන්නේ. රිපල් එකක් තියෙනවා. හරි. මම මේ අඳින්නේ මේ රේඛීය සටහනක් විතරයි. මෙහෙම තල පෘෂ්ඨයක් තියෙනවා. තේරුම් ගන්න. ඊට පස්සේ ඒක ආනත පෘෂ්ඨයක් විදියට ගිහින් ආපහු සමතල වෙලා මෙහෙම පැනලා. ඒ සමතල වෙච්ච තැන පොඩි රිපල් එකක් තියෙනවා. හරි. එතකොට රන් අඩංගු අර මිශ්‍රණේ තියෙනවනේ. ඒ කියන්නේ අර දියලු වැල්ල, ඒක දියලු වැල්ල කියලා කියන්නේ. ඒ රන් අඩංගු ඉල්ලම සහිත මිශ්‍රණය තමයි මෙතෙන්ට ගෙනහලා දාන්නේ. එහෙම දාලා වේගවත් ජල පහරක් මේ අතට එල්ල කරනවා. වතුර පාරක් ගන්නවා. තේරුණාද? හරි සරල වැඩක්. ආනත මේ සමතල පෘෂ්ඨයෙන් ආනත පෘෂ්ඨයක් ඒකේ රිපල් එක දාලා මෙහෙම තියෙනවා. එතකොට මෙතෙන්ට අර රන් ඉල්ලම සහිත කොටස ගෙනල්ලා බොරළු වැලි මිශ්‍රණේ පාස්ද වැලිද ගල්ද බොරළුද තිරිවාණද රන්ද රත්තරන් තියෙනවා. ඔහොම දැන් රන් අංශුත් තියෙනවා. වතුර පාර අල්ල. වතුර පාර අල්ලපු ගමන් මේ ටික හොදගෙන මෙන්න මෙහෙම ඇවිත් මෙහෙම යන්නේ. තේරෙනවද? මේ ටික වතුරත් එක්ක ගාගෙන ගසාගෙන මෙහෙම යනවා. එහෙම යනකොට රත්තරන් වල ඝනත්වය වැඩිනේ. වැලි වලට ගල් වලට බොරළු වලට වඩා රත්තරන් වල ඝනත්වය වැඩි. ඉතින් රත්තරන් ටික මේ අතර වගේ පහළට ඇවිත් ඔහොම ඇවිත් මෙතනින් යනකොට මෙන්න මේකට එකතු. ඝනත්වයේ අඩු ද්‍රව්‍ය ටික මෙතනින් ගිලිහිලා ගියාට ඝනත්වයේ අඩු ද්‍රව්‍ය ටික මෙතනින් හේදිලා මෙහෙම ගියාට රත්තරන් ටික රිපලේට් එකතු. ඊට පස්සේ ඉතින් මේ දැන් මං කියන්නේ මේකට මඩ එකතු වෙන්නේ නැහැ කියලා හැම නෙමෙයි. තේරුණා? ඒ වගේම යනකොට රත්තරන් අංශු තියෙන්න බෑ කියලාත් නෙමෙයි. එහෙම රත්තරන් අංශු තියෙයි කියලා වගේ හිතනවනම් ආයෙ දාලා යවන්නත් පුළුවන්. මේ කොටසට එකතු වෙන ටිකේ මඩ තියෙන ටික ආපහු ගරන්නත් පුළුවන්. ඉතින් ගරනවා නම් මේ ටිකම කරන්න තිබුණානේ කියලා කියන්න එපා. මෙතෙන්ට ගේන මහපස්කන්ධෙන් මෙතෙන්ට එකතු වෙන්නේ ටිකයිනේ. ඒතකොට මේ මහපස්කන්ධ නැඹිලිකින් ගන්නවට වඩා මේ ටික ගන්න එක ලේසියිනේ. මේකේ රන් ප්‍රතිශතය වැඩිනේ. මෙතෙන්ට එකතු වෙන්නේ මේ ස්කන්ධ මේ ඝනත්වයේ වැඩිම දේවල්. එතකොට අනවශ්‍ය ටිකේ ගිහිල්ලා ඔන්න ඔය ක්‍රමයට කියනවා දෙවෙනි ක්‍රමය. අපි අච්චුපතේ තියෙන ඔය ක්‍රමය. හොඳයි. අච්චුපතේ තියෙන ඒ ක්‍රමේ අංක 2 කියවමු. රන් අඩංගු දියලු වැල්ලට ජල ධාරාවක් අල්ලා එය ආනත පෘෂ්ඨයක් දිගේ ගලා යාමට සලස්වා. එම මාර්ගයේ ඇති සොරවුවක පතුලේ ඇති
රිපලයකට රත්රන් එකතු වේ කියන කෑල්ල කපන්න. වේ යන්න කපන්න. වේ යන්න කපලා ලියන්න වීමට සැලැස්වීම. වීමට සැලැස්වීම. වීමට සැලැස්වීම. දැන් කොහොමද එන්නේ? සොරවක පතුලේ ඇති රිපලයකට රත්රන් එකතු වීමට සැලැස්වීම. සැලැස්වීම. right. එතකොට ওই දෙක තමයි ප්‍රධාන වශයෙන්ම මේ අපේ අච්චුපතේ තියෙන ප්‍රධාන වශයෙන් මොකද ඕක තමයි මේ තියෙන්නේ. නමුත් මම ඔයාට තවත් රත්රන් නිපදවීමේ ක්‍රමයක් ක්‍රියා තියෙනවා. එතකොට මේ විෂය නිර්දේශෙත් වැඩි වෙලා ඉන්නේ නැද්දි නේද? අපිට වෙලාව මදු වෙන්නේ නැද්දි පාඩම. ඇයි මෙහෙම කරන්න කියලා හිතෙනවනේ. පුතේ ඔය කියපු ක්‍රම දෙකටම වඩා ලෝකේ රත්රන් නිපදවන්නේ දැන් මම මේ කියනට. ප්‍රධාන ක්‍රමයේ පොතට දාලා ඉතින් බලන්න කොහෙද කියන්නේ. ඒ විතරක් නෙවෙයි ප්‍රධාන ක්‍රමයේ අත දැම්මම ඉතින් ඒක මොකද අපි මේ ඉගෙනගෙන මේ රත්තරන් නිස්සාරණය කරන්න යනවා නෙවෙයි නේද? දැන් මේ වෙලාවේ හැටියට අපිට අපේ රටේ තියෙන දේ නම් ඒත් ගන්න. තේ ගැන හරි මැණික් ගැන හරි නම් ඒත් ගන්න. රත්තරන් හදන හැටි අපි නේද? මේ හදිස්සියේ විභාගයේ ඔන්න මෙන්න තියලා ඉගෙන ගන්න ඕනේ නැහැ නේ කියලා දෙන්නේ නැහැ. එහෙම නෙවෙයි. මම ඒක කරන්නේ අපේ 11 වසර රසායන විද්‍යාවේ කොටස් වලට මේ මම මේ තුන්වෙනි ක්‍රමයේ කොටස් ගැන සාකච්ඡා කරන්න වෙනවා. එතකොට රත්තරන් නිස්සාරණේ ලෝකේ බහුලවම පාවිච්චි කරන මේ ක්‍රමයේ මෙයා ඔයාට මේ වෙලාවේ ඉගෙනගෙන ගන්නලා තිබුණා. එක අතකින් රත්තරන් නිපදවීමේ ප්‍රධාන ක්‍රමය ඔයා දැනගන්නවා. අනිත් එක තමයි අපේ 11 රසායන විද්‍යා පාඩම් දෙකකදීම මේකෙදි සිද්ධ වෙන මූලධර්ම ගැන සාකච්ඡා කරනවා. එතකොට ඔයා ටක් කරලා ඔළුවට එනවා මම කියනවානේ අන්න එදා රත්තරන් නිස්සාරණේදී මෙන්න මෙහෙම කිව්වා අන්න ඒක තමයි මේ කරන්නේ කියලා කියනවා. එතකොට මේ වැඩේ අනික තේරුම් ගන්න අමාරු නම් ඔච්චර කියන්නේ නැහැ කොහොමද? මේක තේරුම් ගන්න අමාරු එකක් නෙමෙයි මේ මන්දට. ඒකේ තියෙනවා පුතේ මේ වගේ ආනත පුස්තිය. හොඳයි. මෙහෙම සමතලව ඇවිදිලා ඕනම ආනත පුස්තියක් තියෙනවා. හොඳයි. හැබැයි මේක තඹ මේක මොනවද? තඹ වලින් හදන්නේ. එතකොට ඕන්නම් මේක ලෑලි වගේ දෙයකින් හදලා තඹ තහඩුවක් දාන්නත් පුළුවන්. කොන්ක්‍රීට් වගේ එකකින් හදලා ඊට උඩින් තඹ තහඩුවක් දාන්නත් පුළුවන්. මම අතේ තියෙන පාට පෑන් ප්‍රමාණය අඩු නිසා මම මේ කොන්ක්‍රීට් තහඩුවත් ඒ ලී තහඩුවත් අනින්නේ කෙලින්ම මේ ඇන්දේ මොන තහඩුවද? තඹ තහඩුව කියලා මතක තියාගන්න. මේ තියෙන කොපර් තහඩුව. ඒ කොපර් තහඩුව මත ගානවා රසදිය සංරසය කියලා එක. රසදිය සංරසය. මෙන්න මේ විදිහට. රසදිය සංරසය ගැන අපේ විෂය නිර්දේශය හම්බ වෙනවා. රසදිය නැත්තම් මර්කරි යොදාගෙන මර්කරිම නෙමෙයි මර්කරි යොදාගෙන හදන සංයෝගයක්. ඒක රසදිය සංරසය කියලා අපි කියමු. හරි? රසදිය සංරසය. මේ ඊට පස්සේ එච්චරයි. දැන් අර රත්තරන් ඉල්ලම ගොඩ ගන්නවනේ. රත්තරන් ඉල්ලම ගොඩ අරගෙන මැෂින් වලින් කුඩු කරන. අනේ අපරාධේ මාළ වලලු ඇඹරිලා යන්නේ. තාම මේකේ මාළ වලලු නැහැ. ඉතා සුළු වශයෙන් පරමාණු විදියට නේද? අංශු විදියට මේක ඇතුලේ රත්තරන් තියෙනවා. හොයාගන්නවත් බෑනේ. හොයාගන්න බලන්න කුඩු ගන්නනේ. එතකොට මේ රන් ඉල්ලම තිරුවානත් එක්ක කුඩු කරනවා. කුඩු කළා මෙතෙන්ට දාලා වතුරත් එක්ක ගලා යාමට සලස්වනවා. කලින් එක වගේම තමයි මෙහෙන් වතුර පාර අල්ලනවා. එතකොට මේක මේන්නේම හොදගෙන බහින. කොහොම හොදගෙන බහින. හැබැයි මේ හොදගෙන බහිනකොට ඒ හොදගෙන බහින කොටසේ රත්තරන් තියෙනවා. දැන් මේ රත්තරන් ඝනත්වයේ වැඩි නිසා රත්තරන් එනවා කොහාටද? පහළට. ටික දුරක් ගියාට පස්සේ ඝනත්වයේ වැඩි නිසා රත්තරන් එනවා පහළට. ඝනත්වයේ අඩු වැලි ටික බොරොල් ටික රොන් මඩ ටික මැටි ටික උඩින් ගලාගෙන යනවා. ඔන්න ඔයා තව දැන් ඉගෙන ගන්න රසදියවල රත්තරන් දිය වෙනවා. රසදියවල රත්තරන් දිය වෙනවා. ඒක නිසා මේ රස දැන් මේකට රසදියම ගත්තේ නැත්තේ. රසදිය කියන්නේ ද්‍රවයන්නේ පුතේ. රසදිය කියන්නේ ද්‍රවයක්. ඔය වගේ තඹ තහඩුවක ගාලා තියන්න බෑ. ඔය වගේ තඹ තහඩුවක රසදිය ටිකක් තිබ්බොත් ලිස්සාගෙන ගිහලා වීසියර බෝලේ වගේ. ඔයා දැකලා තියෙන රසදිය ටිකක් මේ
මේසකට එහෙම වැන්නොත් මේ කැටයක් වගේ නේදින්. හරියටම ඔයා දැකලා නැත්තම් මට කියන්න තියෙන්නේ මේ නෙළුම් කොළයකට අල කොළයකට වතුර බින්දුවක් දාගත්තම කොහොමද? බෝලේ වගේ ඇලෙන්නේ නැහැ. මෙහෙම කරනකොට දාගලනවා. මෙහෙම අතින් මෙහෙම ගැහුවොත් 4ට 5ට කැඩිලා යනවා. ආපහු ලං කළොත් ටක් ගාලා එකතු වෙනවා. මේ බුබුලයි මේ බෝල ටික ඔක්කොම එකට ලං කළොත් ටක් ගාලා එකක් වෙනවා. පොඩි ඒවා ගොඩක් එකතු වෙලා ලොකු එකක්. එන්නේ වගේ රසදිය. ඒ වගේ එකක් මේක තියන්න බෑනේ. උඹ මේක රසදිය යොදාගෙන හදන රසදිය සංරසය රසදිය අඩංගු සංයෝගය. ඒ සංයෝගයට ගන්න පුළුවන්. ඒ සංයෝගයේ රත්තරන් තිය වෙනවා. එතකොට මේක දිගේ යනකොට අර රත්තරන් කියනවා රසදිය සංරසයට. හරි. ඉතින් මේක ගොඩාක් කියලා කරන්න. දිගින් දිගට කරනකොට මෙන්න මේ යට තියෙන රසදිය සංරසය රත්තරන් අංශු වලින් සම්තෘප්ත වෙනවා. යට තියෙන රසදිය සංරසය රසදිය වලින් වැළඳුනා. මේ යට තියෙන රසදිය සංරසය රත්තරන් වලින් සම්තෘප්ත වෙනවා. ඒ කියන්නේ ඒ ටිකේ රසදිය සංරසයේ දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය දියවිලා ඉතිරි වෙනවා. මේ දියවිලා ඉවර වෙනවා. තේ එකක් හදනකොට සීනි හැන්දක් දාලා දිය කරනවා. ඒක දිය වෙනවා. තව ටිකක් දානවා දිය වෙනවා. තව ටිකක් දානවා දිය වෙනවා. ඔහොම දිය වෙලා ඊට පස්සේ වෙලාවක් එනවා. තව සීනි දැම්මට දිය වෙන්නේ නැහැ. ඊට පස්සේ දාන සීනි ටික අඩියට බහිනවා කුඩු ටික. ඔයා එහෙම ප්ලේන්ටි ඕන තරම් බීලා තියෙන්නේ. ප්ලේන්ටිය බීලා ඉවර වෙනකොට මෙන්න හම්බ වෙනවා අඩිය සීනි ටික. ඉතින් ඔයා කෝප්පය අරන් මෙහෙම ගන්නවා. හන්නේ දාගෙන අර සීනි ටික ගන්න නේද? ඒ කියන්නේ තේකේ ප්‍රමාණයට වඩා සීනි දාලා. දිය වෙන්න පුළුවන් ටික දිය වුණා, දිය නොවුණු ටික කෝප්පය අඩිය තියෙනවා. ඒ වෙලාවේ තේක සීනි වලින් සම්තෘප්ත වෙලා තියෙනවා. ඊට වඩා දිය වෙන්නේ. අන්න එහෙම සම්තෘප්ත වෙනකොට මේක සීනි වලින් කියලා බලන්නකො. මේක රත්තරන් වලින් පිරී යනකොට මේ රසදිය සංරසයේ මේ ටික එතකොට අයින් වෙනවනේ කොහොම හොදගෙන දැම්මට පස්සේ ඊට පස්සේ මේ ටික මෙහෙම ගලවලා වෙනම වාචනයකට දාන්න. මෙහෙම වාචනයකට දාලා දැන් මොකද්ද මේ දැම්මේ? රසදිය සංරසය දාලා දැන් මේකෙන් රසදිය සංරසය හූරලා ගන්නේ තම තහඩුවේ තිබිලා මේ තියෙන රසදිය සංරසය. දැන් අපි ගන්නවා මේකේ තියෙනවා රත්තරන්. දැන් දෙන්න එක්ක ඉන්නේ. දැන් එක මිශ්‍රණයකින් වෙන් කළා. දැන් තව මිශ්‍රණයක්. මොකක්ද තව මිශ්‍රණය? දැන් රසදියත් එක්කලා හැට්ටු වෙලා යයි. දැන් මොකද කරන්නේ? දැන් මේක යටින් රත් කරනකොට ආ දන්නවා රසදිය වල ද්‍රවාංකය තාපාංකය අඩුයි. ඒකනේ කාම උෂ්ණත්වයේදී පවා ද්‍රවයක් විදිහට ඉන්නේ. මේ සෙල්සියස් අංශක 25ක තියෙක උෂ්ණත්වයේදී යකඩ තියෙන ඝන විදිහට ඇලුමිනියම් තියෙන ඝන විදිහට රත්තරන් තියෙන ඝන විදිහට රසදිය තියෙන ද්‍රව විදිහට. ඒක රසදිය සංගතිය රත් කරනකොට වාෂ්ප වෙන්න පටන් ගන්නවා. එතකොට රසදිය ටික වාෂ්ප වෙනවා. මෙහෙම යනවා. ඒ යන රසදිය ටික යන්න එහෙම අරින්නේ අපරාධී ටික විනාශ වෙනවනේ. ඒ ටික ආපහු ගෙනම ගිහින් එකතු කරගන්නවා. එකතු කරගෙන ඒක ආපහු ද්‍රව්‍ය විදිහට වෙන් කරලා දානවා. එතකොට මේකේ තියෙන රසදිය ටික යන්න අවසානයේ මේකේ ඉතිරි වෙනවා මොනවද? රත්තරන්. අවසානයේ රත්තරන් මේකේ. දැන් වා හිතන්න එපා මෙහෙම කිව්වා කියලා. මේක හරිය ලේසියිනේ. අරින් මින් ගත්ත මෙහෙම රසදිය සංරසයේ ගාලා එහෙම මේක නිෂ්පාදන ක්‍රියාවලිය මේක ලොකු රසායනික විපර්යාස ටිකක් එනවා. මේ වැඩේදී මේ සංඝටක වෙන් කර ගන්නකොට සෝඩියම් සයනයිඩ් කියන රසායනික ද්‍රව්‍යයක් එක්තරා වෙලාවකදී යොදා ගන්නවා මේ වෙන් කිරීමේ ක්‍රමශිල්පයට. හොඳයි. රයිට්. කියවන්න තුන්වෙනි එක රන් සහිත තිරුවානා කුඩු කර ජලය සමග මිශ්‍ර කර රසදිය සංරසය ආලේප කරන ලද තඹ තහඩුවක් උඩින් එම ජලය ගලා යාමට සලස්සයි. එවිට රත්තරන් නේද? එවිට රත්තරන් රසදිය තුල දිය වේ. පසුව එම රසදිය මිශ්‍රණය භාගික ආසවණය කරනවා. රත් කරලා වෙන් කරනවා. ඒකට කියන්නේ භාගික ආසවණය. ඒක 11 රසායන විද්‍යාව පළවෙනිම රසායන විද්‍යාව පාඩමේදී කතා කරනවා.
භාගික ආසවනය කරනු ලැබේ. මෙහිදී සෝඩියම් සයනයිඩ් NaCN එක හරියට හදාගන්න වරහන් ඇතුලේ NaCN නම් සංයෝගයේද යොදා ගනු ලැබේ. ඔන්න පුතේ එහෙමනම් අපි මේ කොටස ඉවර වෙනවත් එක්කම අපේ පොතේ තවත් එක් පාඩමක් ඉවර වෙනවා. පදාර්ථයේ වෙනස් වීම කියන. ඒතකොට පදාර්ථයේ වෙනස් වීම කියන එකේ නෑ. මේකේ තවත් කොටසක් තියෙනවා වායු නිපදවීම කියලා. මේ පාඩමට අදාළ තවත් පාඩමක්. ඒක මම ඊගාව කොටසට කරන්න එක දවසකදී කරන්න පුළුවන් ප්‍රමාණයක් වෙන නෙමෙයි. වායු නිපදවීම කියන කොටස ඒකත් මම මේ විදිහේ වීඩියෝ එකක් විදිහටම දාන්නම්. ඒක එක දවසක පාඩමකින් ඉවර කරන්න පුළුවන් වෙයි. ඒකත් ඉවර වුණාම අපේ පදාර්ථයේ වෙනස් වීම කියන පාඩම ඉවර වෙනවා. එහෙමනම් මේක මීට කලින් දාන්න තිබිච්ච පාඩම මාතින් එක අයින් වුණානේ ලැප් එකේ තිබිලා මොකක් හරි දෙයක් කරද්දී ඒක අයි ගන්න බැරි විදිහටම අයින් වෙලා ගියා. ඒකයි උනේ. රයිට්. එහෙනම් අපේ ඊගාව දවසේ වීඩියෝ එකකින් වායු නිපදවීම ගැන කතා කරන්න මුණ ගැහුණු. එහෙනම් ආයුබෝවන්.